අයිබෝවන් පුතේ අපි අද SFT විෂයට අදාළ Microsoft Office package එකේ ඔය එන word editing software ඒ කියන්නේ අපි දන්නවා මේ වදන් සැකසුම් මුදුකාංග ගැන තමයි සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට ඉස්සලම අපි මේකේ ඉන්ටර්ෆේස් එක අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ තියෙන කොටස් එහෙම ගත්තාම මේ software එක සාමාන්‍ය අපි දන්නවා මෙන්න මේ වගේ start එකේ search කරලා වුණා ගන්න පුළුවන් word වගේ. දැන් මේ computer එකේ install කරලා තියෙන්නේ word 2016 version එක. එහෙම නැත්නම් මෙතන අපිට search කරලා මෙහෙම බලලා Microsoft Word කියලා ඒ අදාළ version එක අපිට open කරගන්න මේ විදිහට පුළුවන් මෙතනින්. එතකොට මේ විදිහට open වුණාට පස්සේ සාමාන්‍යයෙන් මේ වගේ අපි blank document එකක් open කරගමු. ඒ blank document එකේ මෙන්න මේ උඩින් තියෙනවා මේ ribbon එක. ඒ කියන්නේ මේ software එක open වුණාම මේ interface එකේ තියෙනවා මේකට කියනවා ribbon කියලා මේ කොටස. ඊට පස්සේ මේකේ තියෙනවා මේ tabs තියෙනවා තව. මේ තියෙන home tab එක, insert tab එක, design tab එක, layout tab එක ආදී වශයෙන් මේවට කියනවා tabs කියලා නේ. මේ tab එක වෙනස් කරනකොට මේ ribbon එක වෙනස් වෙනවා. ඒ tab එකට අදාළ icon වලින් මේ ribbon එකේ තියෙන දේවල් අපිට පේන්න තියෙනවා. උදාහරණයක් විදිහට බලන්න මේ දැන් මම select කරලා තියෙන මේ home කියන tab එකේ බලන්න තියෙනවා clipboard කියලා, font කියලා, paragraph කියලා මේ ආදී වශයෙන් මේකේ කොටස් තියෙනවා. එතකොට මේකේ මේවා කියනවා මේ අපි group එකක් කියලා කියන්න පුළුවන්. මේ උදාහරණයක් විදිහට මම මේ දැන් පෙන්න අවස්ථාව font group කියලා කියනවා. ඒතකොට font group එක තියෙන්නේ home tab එකේ. ඒ විදිහට අපිට මේ සෑම tab එකකම දකින්න තියෙනවා මේ වගේ groups. ඒතකොට මේ groups ඇතුලේ තමයි මේ icons තියෙන්නේ. එහෙමනම් මේ ඉන්ටර්ෆේස් එකේ අපි තවත් දකින්න දෙයක් තමයි මේ වැඩතල. එහෙම නැත්නම් අපි ටයිප් කරන දේවල් කීබෝඩ් එකෙන් ටයිප් කරන දේවල් මෙතන මේ වැඩතලේ මේ විදිහට ප්‍රදර්ශනය වෙනවා කියන එක ඔයගොල්ලෝ දකිනවා. එතකොට බලන්න දැන් මගේ මේ වෙලාවේ එක වචනයයි ටයිප් කරලා තියෙන්නේ. මේ word interface එකේ පහළින්ම තියෙන මේ status bar කියන එකේ පෙන්නනවා මම ටයිප් කරලා තියෙන වචන ගාන, මම ටයිප් කරලා තියෙන පිටු ගාන, ඒ වගේ දේවල් මේ යටින්ම තියෙන status bar කියලා. ඒ කොටසට කියන්නේ. ඊට පස්සේ ඔයාලට පේන්න තියෙනවා බලන්න මෙන්න මේ දකුණු පැත්තේ පහළේ කෙළවරෙන් එක එක modes වගේක් තියෙනවා. read mode, print layout, web layout ආදී වශයෙන් දැකුම්. ඒක මේ දැකුම් කියලා අපි කියන්නේ ඒ word interface එකේ එක views කියන වචනේ තමයි දැකුම් කියලා කියන්නේ. එතකොට මේ word document එක zoom in zoom out කරන්න මෙතන zoom control එකක් තියෙනවා. ඒ වගේම document එකේ ඉහළට පහළට යන්න පුළුවන් විදිහට මෙන්න මේ වගේ scroll bar එකක් ඒ විදිහට තියෙනවා. එතකොට මේ ටික තමයි ප්‍රධාන. ඔයාට මේ tabs වලට උඩින්ම තියෙන දේවල් බලන්න මේ උඩින්ම මේ title bar එක තියෙනවා. එතන තමයි title එක තියෙන්නේ. ඊට පස්සේ මේ උඩින්ම දකුණු අත පැත්තේ තියෙනවා cross icon එකත් මෙතන maximize and minimize කියන එක ඒ වගේ දේවල්. වම් අත පැත්තේ ඉහළින්ම තියෙනවා quick access toolbar. දැන් අපිට word document එකක් ඉක්මනට save කරගන්න මේ ටික පාවිච්චි කරන්න පුළුවන්. මේකට කියනවා quick access toolbar. ඉක්මන් ප්‍රවේශ මෙවලම් කියලා කියනවා. එතකොට දැන් මේ තියෙන එක බලන්න මේ තියෙන්නේ save icon එක. සාමාන්‍යයෙන් save icon එක හොයන්න අපිට යන්න වෙනවා මේ file වලට ගිහිල්ලා save කියන තැනට. file tab එකේ තියෙන save කියන තැනට. එනකොට quick access toolbar එක භාවිතයෙන් බොහොම ලේසියෙන් අපිට save කරන්න පුළුවන් මේ විදිහට. document එකට නමක් එහෙම දීලා මෙතනට යන්න පහසුයි. එතකොට මේ මෙතන තියෙනවා මේ undo icon එකත් ඒ quick access එකේ. ඒ වගේම redo icon එක මෙතනට එනවා. undo සහ redo කියන එක භාවිතා කරන්න. ඒ කියන්නේ කලින් කරපු දෙයක් කලේ නෑ වගේ සකස් කරන්න තමයි undo තියෙන්නේ.
නැවත ඒ undo කරපු දේ නැවත කරන්න කියන එක තමයි redo තියෙන්නේ. ඒ වගේ ආදී වශයෙන් දැන් මේකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට තියෙනවා. එතකොට මේ ඔයාලට මෙතන රූලර් එකක් පේනවා ඇති. ඒකේ මෙෂර්මන්ට්ස් තියෙනවා අඟල් ගන්නට මෙතන. එතකොට මේ රූලර් එකේ සුදු පාට වෙලා තියෙන ප්‍රදේශය තමයි අපි ටයිප් කරන දේවල් පේන්න තියෙන්නේ. අනිත් කොටස් හෙඩර් එකත් ෆුටර් එකත් ආදී වශයෙන් අපි ටයිප් කරන දේවල් ඇතුළත් වෙන්නේ නැති විදිහට Word document එක ඔය විදිහට තියෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම දැන් Word document එකක් පටන් ගන්නකොට මේ ඉන්ටර්ෆේස් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ මේක ටයිප් කරන දේවල් ගැන. එතනින් එහාට අපි කතා කරන්නේ මේ තියෙන tools ගැන. මේ හැම ටැබ් එකකම home ටැබ් එකේ insert ටැබ් එකේ design ටැබ් එකේ ආදී වශයෙන් මේ තියෙන tools ගැන. දැන් font group එකේ තියෙන bold, italic, underline, strike through, subscript, superscript ආදී වශයෙන් මේවට නම් තියෙනවා. ඒ tool එකෙන් කරන කාර්යයන් තමයි ඔයා විභාග මට්ටමේදී මේකෙදි දැනගත යුතු වන්නේ. අපි ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු දැන් මේ පාඩමේදී. කොහොමද මේ tools වලින් එක tools වලින් අපිට අදාළ වැඩ අවශ්‍ය වැඩ කටයුතු එහෙම නැත්නම් මේ ලිපි සකස් කරගැනීමේ කටයුතු සිද්ධ කරන්න කියන එක. අපි Word open කරන්න මෙතන search එකේ Word කියලා type කරමු. එතකොට මේ විදිහට තමයි icon එක එන්නේ. මේ විදිහට open වෙන්නේ. එතකොට recent documents මම මේ හරි open කරලා තියෙන එක documents මෙතන නම් පෙන්නන්නේ. ඔයාලට අලුත්ම document එකක් open කරන්න එක්ක blank document කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන templates පාවිච්චි කරන්න පුළුවන්. අපි කීපයක් බලමු. templates දැන් මෙතන තියෙනවා කීපයක්. ඒ හැරෙනකොට තවත් template download කරන්න අපිට අවශ්‍ය විදිහේ දේවල් search කරලා ගන්නත් පුළුවන්. search for online templates කියන තැන අපි නිකමට අපිට හිතෙන වචන keywords පාවිච්චි කරලා ඉස්කෝලේ එකට අදාළ වෙන මොනවා හරි දෙයක් කියලා ওই විදිහට search කරලා අපිට අවශ්‍ය templates ගන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලට පේනවා categories ගොඩක් තියෙනවා. දැන් මේ තියෙන 2016 version එක. මේ categories යටතේ විවිධාකාර වූ templates තියෙනවා. මේ personal, presentation, ඒ වගේ education කීකේ ඒ අදාළ වෙන විදිහේ template එකක් අපිට download කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලින් හදාගෙන ඉන්න මෘදුකාංගයක් නම් ඒ කියන්නේ කලින් පටන් ගත්ත document එකක් නම් මේ වගේ මෙතන පෙන්නන එකක් open කරන්න අපිට අවස්ථාව දෙනවා. දැන් මේ තියෙන templates වලට අමතරව අපි හිස් පිටුවක් එක්ක Word document එක පටන් ගන්නවා නම් මෙන්න මෙතන blank කියන එකට ගියාම හරි. blank කියන එකට ගිහිල්ලා මේ විදිහට දැන් මගේ මේ Word document එකේ මම ribbon එක මෙන්න මෙතන තියෙනවා ribbon කියලා. ඒ කොටස මම collapse the ribbon කියන එකට දාලා තිබුණේ. මම මේ collapse the ribbon කියන එක ටික් එක අයින් කරොත් මට ribbon එක පේන්න තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේ ඉන්ටර්ෆේස් එකේ මෙන්න ෆයිල් ඊට පස්සේ home insert design layout references mailings review view ආදී වශයෙන් tabs ගොඩක් තියෙනවා. මේවට කියන්නේ අපි tab කියලා. tab කියලා තමයි ඒවට කියන්නේ. ඒතර tab ක්ලික් කරනකොට tab එකට අදාළ වෙන ribbon එකක් open වෙනවා. ඒ කියන්නේ ඒ ribbon එක තමයි මේ තියෙන කොටස. මෙන්න මේ ඊතාලේ මං ගෙනියන කොටස මේකට අපි කියනවා ribbon කියලා. මෙන්න මේ වගේ. මේ ප්‍රමාණයෙන් තියෙන ribbon එකක්. එතකොට මේ ribbon එක වෙනස් වෙනවා tab එකකින් tab එකට. the home tab එකේ තියෙන ribbon එක නෙමෙයි insert tab එකේදී වෙනස් වෙනවා. icon වෙනස් වෙනවා. මේක ඇතුලේ තියෙන icons වෙනස් වෙනවා. එහෙමනම් මේ තියෙන ribbon එකෙත් groups හදලා තියෙනවා. font group, paragraph group, styles, editing, මෙතන clipboard ආදී වශයෙන් groups තියෙනවා.
එතකොට අපි word software එක ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ ribbon එකේ තියෙන tools මේ tabs වලට අදාළ වෙන මේ එක එක tabs වල තියෙන tools මොනවද කියලා එකින් එක ඉගෙන ගන්න එක තමයි කරන්න ඕනේ. එතකොට මේ interface එකේ උඩින්ම තියෙන මෙන්න මේ මාතෘකා තීරුව කියලා කියන්න පුළුවන් අපිට ඒක title bar කියලා. title bar එක මෙතනින් තියෙනවා minimize කරන්නත් පුළුවන් icon එකක් සහ maximize කරන්න පුළුවන් එකක්. ඊට පස්සේ මේ close button icon එකක් තියෙනවා. ඊට පස්සේ මේ මෙතන තියෙනවා icons වගේක්. මේ floppy disk එකක හැඩය තමයි මේ තියෙන්නේ. save කරන එක, undo කරන එක, redo කරන එක. තවත් ඕනනම් අපිට මේක customize කරලා හදන්නත් පුළුවන්. මේ customize quick access toolbar කියලා දාලා තියෙන්නේ මේ කොටසට අපි කියනවා quick access toolbar කියලා. මේ උඩ තියෙන icons හතරක් විතර තියෙන ටික quick access toolbar කියලා කියන්නේ. ඒකට අපි සිංහලෙන් කියනවා ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව කියලා. එතකොට අපි දැන් ඉගෙන ගත්තා quick access toolbar. අපි කියව එකට සිංහලෙන් කියනවා කියලා ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව කියලා. ඒ දීලා තියෙන නම තමයි. එතකොට අපිට quick access toolbar එකේ දැනට තියෙන්නේ save එකයි undo එකයි redo එකයි වුණාට අපි කැමති නම් email කරන එක open එක new කියන ඒවා මෙතනට customize කරලා හදා ගන්න පුළුවන්. more commands ගිහලා තව දේවල් add කරගන්න අවස්ථාව මේ තියෙන ඔක්කොම tools ටික ඔක්කොම මෙතන දාලා තියෙනවා. ඒකෙන් quick access toolbar එකට ඇතුළත් කරගෙන තියෙන save එකයි undo එකයි redo එකයි විතරයි. තව අපිට මේ දේවල් ඕනේ නම් එතනට ඇඩ් කරලා හදා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. එතනට දා ගන්න පුළුවන්. දැනට මම ඔහොම තියෙනවා. ඊට පස්සේ අපි වැළුවා මෙන්න මේ tabs කියන එක. tabs වලටත් සාමාන්‍යයෙන් පටිති කියන සිංහල නම පාවිච්චි කරනවා. මේක ribbon එක කියලාම තමයි කියන්නේ. ඒකට විශේෂ නමක් යොදන්නේ අපි. ඉතින් අපි දැක්කා ඉහතින්ම තිබුණේ හැබැයි quick access toolbar එක. ඊට පස්සේ tabs ටික තිබුණා. ඊට පහලින් ribbons ටික තියෙනවා. ඒ ribbon එකේ වෙනස් වෙනවා මෙන්න මේ groups. මේවට අපි කියනවා මේ groups කියලා. මේ තියෙන font group එක. font group එකේ තමයි font සම්බන්ධව තියෙන සියලුම දේවල් තියෙන්නේ. font size එක වෙනස් කරන්න, font color එක වෙනස් කරන්න, ඒ වගේ දේවල්. font groups කියන එක. group එකක්. එතකොට ඒ වගේ groups මෙතන තියෙනවා clipboard, font, paragraph, styles කියලා වර්ග කරලා තියෙන අපිට බොහොම පහසෙන් ඉගෙන ගන්න ලේසි වෙන්න, හොයාගෙන යන්න ලේසි වෙන්න. මේ අකුරු ටික යම්කිසි වෙනසක් කරනවා නම් font එක සම්බන්ධයෙන් මම මේ ටික search කරලා මේ select කරනවා. select කරලා මට පුළුවන් මේ ප්‍රමාණය වෙනස් කරනවා නම් මෙතනින් ඒ වගේ අකුරු වල ප්‍රමාණය size එක වෙනස් කරගන්න. මෙතනින් පුළුවන් size එක increase කරන්න, decrease කරන්න. මෙතනින් පුළුවන් capitalize කරන්න, ඒ වගේ දේවල්. එතකොට ඒක වැඩ කරන්නේ English fonts වලට විතරයි. අපි Unicode font එකක් දාලා මම මෙතන මේ සිංහල වචන ටික පාවිච්චි කරේ. ඒක එහෙම තියෙනවා. එතකොට ඒ ඇරෙන්න Unicode කියන එක ඔයාලා දකින්න ඇති. මෙන්න මෙතන තියෙනවා මම Unicode add කරගෙන මයි කම්පියුටරේට සිංහලද ඉංග්‍රීසිද ඕනේ කියලා. Unicode කියන එක අපි ඉගෙනගෙන තියෙනවා ඊට කලින්. Unicode වලින් මේ හැම අකුරකටම වෙනම කේතයක් දෙන නිසා ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ මේවට, මේ tools වලට. හැබැයි අපි සාමාන්‍ය font භාවිතා කරලා ඉංග්‍රීසි විදිහටම මෙතන select වෙලා තියෙද්දි සිංහල font එකක්. සිංහල font තියෙනවා. දැන් මේ තියෙන FM අභය. FM අභය වගේ font එකක් දාලා මෙතනින් මම මොනවා හරි ලියන්න උත්සාහ කරොත් අපි බලමු මෙහෙම ලියන්න.
ඔන්න ඔය වගේ දැන් මේ වගේ ලියන්න උත්සාහ කරාම මේ ෆොන්ට් වලින් ලියන අකුරු නම් ෆොන්ට් එක මාරු කරොත් අපි කැලිබ්‍රි ලයිට් වගේ දැම්මොත් ඒවට අදාළ ඉංග්‍රීසි අකුරු විදිහට මාරු වෙනවා. ඒවා සාමාන්‍ය සිංහල ෆොන්ට්. ඒ වුණාට මේ යුනිකෝඩ් වලින් ලියපුවා වෙනස් වෙන්නේ. අපි දන්නවා යුනිකෝඩ් කියන ක්‍රමය හඳුන්වගෙන තියෙන්නේ ලෝකේ ඕනෑම භාෂාවක අකුරු අනන්‍යව හඳුනා ගන්න පුළුවන් බිට් 16 ක්‍රමවේදයක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ තියෙන ASCII කේත වලින් ලියන්න ගියාම ASCII කේත වලට අදාළ සිංහල අකුරක හැඩයක් නිරූපණය කරන ක්‍රමයක්. ඒකෙදි ඒ අකුර ඒ විදිහට පෙන්වන්නේ අදාළ ෆොන්ට් එක තේරුවොත් විතරයි. එහෙමනම් right. දැන් එතකොට අපි ඊළඟ පේලිය ආයේ වෙන ෆොන්ට් එකකින් ඉංග්‍රීසි අකුරෙන් ලියනවා නම් ඒක මාරු කරන්න වෙනවා මේ විදිහට. ෆොන්ට් මාරු කරනකොට ඒ විදිහට ෆොන්ට් මාරු කරලා ලියන්න පුළුවන්. දැන් මේ ෆොන්ට් කලර්ස් මෙතන තියෙනවා පේනවා. ෆොන්ට් එකේ පාට වෙනස් කරන්න පුළුවන්. මේ කියන වර්ණ වලින් වෙනස් කරන්න පුළුවන්. එතකොට අපි මේ එකම group එකක් ගැන මේ වෙලාව ඉගෙන ගන්න. ෆොන්ට් group එක ගැන. මට more colors ගිහිල්ලා අවශ්‍ය ප්‍රමාණයට custom ගිහිල්ලා මෙතන තියෙන ඕනෑම වර්ණයක් තෝරන්න පුළුවන්. ඒ හැරෙනකොට අපිට මේ RGB color mode විදිහට red වලින් මෙච්චරයි 255 දක්වා වූ අගයන් වලින් අපිට colors define කරන්න පුළුවන්. මේ විදිහට red, green සහ blue mix කරලා නිර්මාණය කරගන්නා වූ මෙන්න මේ වර්ණ. එතකොට අපිට මේ වර්ණ වලින් මෙතන පෙන්වන්න පුළුවන්. ඒ විදිහට define කර ගැනීම හැකියාවකුත් තියෙනවා. දැනට අපි පේන ප්‍රධාන වර්ණ වලින් මේ විදිහට දාලා බලමු. එතකොට මේ font color එක දැන් මේ group එකක මේ මෙතන තියෙනවා චූටි icon එකක්. ඒ icon එක දැන් මේ font group එකට අදාළව තමයි මෙතන තියෙන්නේ. ඒ icon එක මෙතන paragraph group එකට අදාළව තියෙනවා. මෙතනක් තියෙනවා clipboard එකට අදාළව. ඒක ක්ලික් කරොත් ඒක ළඟ ක්ලික් කරන්න කලින් නිකන් මෙන්න මේ විදිහට mouse එක ඊතලේ ලං කරාම මෙයා ඒක ගැන විස්තරයක් දෙනවා. ඔය ඕවට කියනවා අපි software වල පරිශීලකයට එහෙම නැත්නම් මේක userට software එක use කරන්න ලේසි වෙන්න tool tip එකක් දෙනවා කියලා. tool tip එකක්. මේ මෙතන තියෙන ඒ tool tip එකේ විස්තරයක් එනවා. customize your text using ටිකක් වෙලා ගිහින් tool tip එක disappear වෙනවා නේ. අපි බලමු ආන්සර්. Customize your text using advanced font and character options. Give it in exact look you want. You can add a variety of styles and colors to your text as well as visual effects like strike through එහෙම විස්තරයක් තියෙනවා. දැන් මෙතන මේ font කියන තැන මේ icon එක උඩ click කරොත් මෙන්න මේ වගේ dialog box එකක් එනවා font group එකට අදාළව. එතකොට ඒකට අපි කියනවා මෙන්න මේ කොටසට dialog box launcher කියලා. dialog box launcher කියලා තමයි ඒකට කියන්නේ. ඒ වචනේ. dialog box එකක් එන නිසා dialog box launcher. එයාට සිංහල නමකුත් තියෙනවා. මං ඉස්සලා සිංහල නම ලියලා තියන්නම් නේද? ඔය නමින් තමයි හඳුන්වන්නේ. dialog box launcher. මේ සෑම කණ්ඩායමකටම dialog box launcher එකක් තියෙනවා. එතන font group එකේ dialog box launcher එක අපි දැක්ක සංවාද කොටු පුරන්නා කියන වචනේ තිබ්බේ. ඒකෙත් මේ වගේ tabs දෙකක් තියෙනවා. අපිට පුළුවන් මෙතනට අදාළ වෙන නැති දෙයක් වුණත් මෙතනින් දකින්න හම්බ වෙනවා. දැන් මේ font group එකේ තියෙන font style එක
ෆොන්ට් සයිස් එක, ෆොන්ට් වර්ගය, ඊට පස්සේ ෆොන්ට් කලර් එක. මේ තවත් ඉෆෙක්ට්ස් ගොඩක් තියෙනවා. ස්ට්‍රයික් through, ඩබල් ස්ට්‍රයික් through, සුපර්ස්ක්‍රිප්ට්, සබ්ස්ක්‍රිප්ට් මේවා අපි ඉගෙන ගන්නවා. මේ වගේ ටූල්ස් තියෙනවා මෙතන. ඊට පස්සේ ඇඩ්වාන්ස් වලට ගියාම තවත් දේවල් පෙන්නනවා. හරි. එතකොට අපිට මෙතනදී පෙන්නන දේවල් වල ඇඩ්වාන්ස් ෆීචර්ස් වලට යන්න තමයි ඩයලොග් බොක්ස් ලොන්ච් එකක් මෙතනට සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ ඉන්ටර්ෆේස් එකේ උඩම තියෙන කොටස් ටික අපි ඉගෙන ගත්තේ. මේකේ තව දෙපැත්තෙන් මේ පැත්තෙන් තියෙනවා ස්ක්‍රෝල් එකක්, ස්ක්‍රෝල් බාර් එකක්. ස්ක්‍රෝල් බාර් කියලා ඒකට කියන්නේ. ડોකියුමන්ට් එක එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් නිසා ඒකට අපි කියනවා ස්ක්‍රෝල් බාර් කියලා. ස්ක්‍රෝල් බාර්. දැන් මම සිංහලෙන් ලියන්න හදලා තිබිච්ච නිසා ඒ විදිහට වැටුනේ. ස්ක්‍රෝල් බාර්. ඕකට අපිට ගන්න වෙන්නේ රෝල් තීරුව කියලා තමයි. ස්ක්‍රෝල් බාර්. ඊට පස්සේ මේ යට තියෙන ඔයාලට පේනවා තවත් මෙන්න මේ කොටස් දෙකක්. මෙතන zoom control එකක් තියෙන්නේ. මේ විදිහට zoom in zoom out කරන්න පුළුවන්. zoom in කරන්න පුළුවන් මේ විදිහට. එතකොට මේක font size එක වෙනස් වෙලා නෙමෙයි තියෙන්නේ. zoom කරලා බලනවා, විශාල කරලා බලනවා. දැන් 100% තියෙනකොට ওই විදිහට තියෙන්න ඕනේ. ඔන්න ඔය වගේ විශාල කරලා බලන්න පුළුවන් හැකියාවක්. ඒකට අපි කියනවා zoom control කියලා. zoom control. zoom කියන්නේ Z දෙන්නේ නේ. zoom control. ඊට පස්සේ පුතේ මෙතන පහලින් තියෙනවා මෙන්න මේ කොටසට අපි කතා කරා. ඒකට විශේෂ නමක් කියනවා view buttons කියලා. දැන් මේකට සිංහලෙන් කියන්න වෙන්නේ zoom පාලකය කියලා. ඒකත් අපි දාගෙන ඉමු නේද? zoom පාලකය කියලා දාන්න වෙන්නේ. zoom පාලකය. ඊට පස්සේ මේ පහලින් අපි දැක්ක තවත් කොටසක් මෙන්න මෙතන තියෙන කොටසට අපි ඒකට කියනවා view buttons කියලා. view buttons. මෙන්න මේ කොටස. view buttons. ඒවටත් සිංහල නම් තියෙනවා. දැකුම් බොත්තම් කියලා කියනවා. හරි? ඉහළින්ම තියෙන නිසා මම ඉහළින්ම දාන්නම්. ටයිටල් බාර් කියන එකට අංක 1 දාලා ගත්තා නම් හරි වගේ. ටයිටල් බාර් කියලා දාන්න. ටයිටල් බාර්. ඒකට අපි සිංහලෙන් කියන්නේ මාතෘකා තීරුව කියලා. මාතෘකා තීරුව. හරිද? ඊට පස්සේ අපි අපේ ටියුට් එකෙත් පොඩ්ඩක් බලාගෙන ඉමු. ටියුට් එකේ මම මේ දක්වලා තියෙන්නේ ඉන්ටර්ෆේස් එකේ හැටි. ඔයාලා පටන් ගන්න මේ ටයිටල් බාර් එක ගාවට 1 දාලා quick access tool bar එකට 2 දාන්න, tabs වලට 3 දාන්න,
රිබන් එක මෙතනින් නම් කරගන්න සංගල වරහණක් වගේ ආකෘතියක් දාලා මම කිව්වේ මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මෙතනින් සංගල වරහණක් වගේ එකක් දාලා මේක රිබන් කියන එකට අදාළ අංක 4 වගේ දාගන්න. ඊට පස්සේ මේවට දාගන්න මෙන්න මේකට අංකයක් ඕනේ යාට. dialog box launcher එකට. ඊට පස්සේ මේ ලියන තැන අපිට workspace කියලා කියන්න පුළුවන්. වැඩතලයේ වගේ අදහසක් එන්නේ ඒකෙදි. ඊට පස්සේ මේ පැත්තේ අන්තිමටම තිබිච්ච ඔයාලට පේනවා දැන් zoom control එක මෙතන මම දැන් මේ වෙලාවේ පේන word document එකේ zoom control එක තමයි යට පෙවුනේ. මේ ටික view buttons කියලා මේවට අංක දාගන්න. අංක දාගෙන හරියට අදාළ විදිහට නම් කරන්න බලන්න. මේ කොටස් ටික නම් කරන්න පටන් ගන්න බලන්න. එතකොට මම නම් ටික බලා ගන්න මේ විදිහට තියලා තියන්නම්. ඒකෙන් බලාගෙන අදාළ තැන්වල නම් කිරීම සිද්ධ කරන්න. මේ ටයිටල් බාර් කියන එකට ඔයගොල්ලෝ එක කියලා දාලා ඇති. මෙතන එක කියලා දාලා ඇති. ඒ ටයිටල් බාර් එක තමයි ඉහළින්ම තියෙන්නේ. ඒතර අපිට එක කියන එක නම් කරගන්න වෙන්නේ පුතේ මෙන්න මේ හරියෙන් මම නම් කරන්න. ඔයාලට පේන්න ඕන නිසා මම සුදු අංකයක් දානවා සුදු පාටින්. එක කියන එක. ඊට පස්සේ අපිට මේ quick access toolbar කියන එක quick access toolbar කියන එක තමයි ඒ ආසන්නයේම නම් තියෙන්නේ. දැනට අපි tab කියන එක දාගමු. මේ tabs තමයි දෙක තියෙන්නේ කියලා. මෙන්න මෙතන මේවා තමයි tabs කියන්නේ. ඒකට දෙක කියන එක දාගන්න. ඊට පස්සේ ribbon එකට අපි 3 කියලා දාගමු දැනට. එතකොට ribbon එක තමයි මේ විදිහට අපිට මේ සම්පූර්ණ වපසරිය පුරාම පේන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මේ කොටස් ටික. මෙතනින් පටන් ගත්තාම මෙන්න මේ ටික ඔක්කොම අපිට ribbon කියලා තමයි ගන්න වෙන්නේ. ඒතර වටේට ලස්සන කොටුවක් ඇඳලා ගත්තත් කමන්නේ. ඒක ribbon කියන එක නම් කරගන්න. ඒක තමයි ribbon කියලා කියන්නේ. ribbon. ribbon වලට අපි 3 වෙනි අංකය දෙමු. මම 4 වෙනි අංකය දීලා තියෙන quick access toolbar එකට. ඒ නිසා 4 මේ මෙතන තියෙන quick access toolbar එක. ඊට පස්සේ groups විදිහට අපිට ගන්න පුළුවන් මේ paragraphs groups ඒ වගේ මෙන්න මේ විදිහට දක්වලා තියෙන ඒවා groups කියලා ගන්න පුළුවන් අපිට. ඒ වගේ දේවල් අපි groups කියන එක දාමු අපි 5 කියන අංකේ. groups තමයි 5. dialog box launcher එකක් අපිට නම් කරගන්න සිද්ධ වෙනවා. ඒක අපි ගමු මෙන්න මේ වගේ තැනකින් ගන්න ඕනේ ඊතලයක්. dialog box launcher එක මේ ඊටාම කුඩා කොටුව. එයා 6 කියලා දාගමු. number 6 scroll bar එක. scroll bar එක මෙතන පේන්න නැහැ. මේ පැත්තෙන් එනවා පටියක්. ඒක 7 කියලා නම් කරගන්න. ඊළඟට zoom control එක මෙතන පහතින් ඔයා දැක්කා. ඒක 8 කියලා දාගන්න. zoom control කියන එකට යොහුමු පාලකය කියලා වචනයක් තියෙනවා. යොහුමු කියලා.
මේ zoom කියන එකට යොහුමු කියන වචනේත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. යොහුමු පාලකය. ඊට පස්සේ view buttons තියෙනවා ඔයා දැක්කා. මේ මෙතන. එතන තිබ්බ view buttons තුනක්. read කරන්නයි ඒ විදිහට. එතකොට මේ ඒක 9 කියලා දක්ව ගමු අපි. ඒ සියල්ල තියෙන මේ සම්පූර්ණ තීරුවට අපි කියනවා ස්ටේටස් බාර් කියලා. මොකද්ද? මෙන්න මෙතනින් පටන් ගත්තාම මෙන්න මේ සම්පූර්ණම මෙන්න මෙතන තියෙන තීරුව මම මේ පාට කරපු තීරුව ඒකට අපි කියනවා ස්ටේටස් බාර් කියලා. එතකොට ඒ ටික නම් කරලා ඔයා දාගන්න ස්ටේටස් බාර්. ඒකට අපි 10 වෙනි අංකය දෙමු. ස්ටේටස් බාර් කියලා කියන්නේ. 10 වෙනි අංකය ස්ටේටස් බාර් කියලා දාගන්නවා. ඒකට සිංහලෙන් කියනවා තත්ත්ව තීරුව කියලා. ස්ටේටස් බාර් එහෙම නැත්නම් තත්ත්ව තීරුව කියලා. ඔය 10 වෙනි අංකයක් යටින් ලියන්න ඕනේ. මෙතනට ගත්තා නම් හරි. තත්ත්ව තීරුව කියලා කියනවා. ওই විදිහට බලලා සම්පූර්ණ කරගන්නකො. මේ තියෙන්නේ home ribbon එකේ home tab එකේ font group එක. ඒතර ඔයාලට පේනවා මේ font group එක. මේ font group එකේ තියෙන icons එකින් එක. අපි මේ ටික නම් කරගන්න ඕනේ. ඒතර මේ font එක වෙනස් කරන්න. ඒ කියන්නේ මේ මෙතන මේ අකුරු වර්ගය කුමක්ද විය යුත්තේ කියන එක තෝරන්න තමයි මෙන්න මෙතන font කියන එක අපි එක කියලා නම් කරගමු. මෙතන නම් කරලා තියෙන මේ 1 2 3 4 ආදී වශයෙන් මේ tools 12ක් අපි මෙතනදී නම් කරගමු ඉස්සෙල්ලාම. ඊට පස්සේ බලමු මේ tools 12න් කොහොමද වැඩක් කරගන්නේ කියලා. font size එක තමයි මේ මෙතන දාලා තියෙන්නේ. ඒක 2 කියලා නම් කරන්න. change case කියන්නේ මෙන්න මේ capital simple මාරු කරන එක. ඒක 3 කියලා අපි නම් කරගෙන තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මේ A අකුරක් දාලා E තලයක් තියෙනවා ඉහළට මෙන්න මේ මෙතන තියෙන icon එක. ඒක අපි දන්නවා increase font size. ඒ කියන්නේ වැඩි කරන්න. font size එක වැඩි කරන්න. font size එක අඩු කරන්න තමයි decrease font size කියලා තියෙන්නේ. එහෙනම් ඔයාලට පුළුවන් මෙතන increase කරනවා කියන්නේ font size එක වැඩි කරනවා. decrease කරනවා කියන්නේ font size එක අඩු කරනවා කියන එකත් පොඩ්ඩක් දාගෙන තියාගත්තොත් හොඳයි. ඊට පස්සේ මේ මෙතන bold කරන්න. තද අකුරු ලියන්න. bold කියන එක තමයි මේ 6. 7 කියන්නේ මේක italic underline තමයි 8 මෙතන තියෙන්නේ. ඊට පස්සේ strike through තමයි මෙතන එයාට කියන්නේ strike through කියලා. අපි බලමු කොහොමද ඒක පාවිච්චි කරන්න කියලා. superscript සහ subscript කියන ටික තමයි මේ තියෙන්නේ. මෙතන අපි 11 කියලා නම් කරන්න ඕනේ. subscript එක superscript එක තමයි මෙතන 10 වශයෙන් තියෙන්නේ. ඒක අපි 10 කියලා ඔය විදිහට නම් කරගමු. font color එක වෙනස් කරන්න අවශ්‍ය නම් ඔයාලට වෙනස් කරන්න තියෙන්නේ මෙන්න මෙතන. 12.
ඔය විදිහට ටූල්ස් ටික නම් කරන හැටි ටියුට් එකේ හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ අයිකන් වලින් මොකද්ද කරන්නේ කියන එකත් අපි බලමු. මේ විදිහට ගත්තොත් දැන් මොන හරි අපි ලියන එකක් මම ලියනවා මගේ නම. සාමාන්‍යයෙන් අපි ඔයාලා දැකලා ඇති මම ওই ටියුටෝරියල් වල එහෙම නම ලියලා මගේ ක්වොලිෆිකේෂන් ලියනවා මේ වගේ BSc කියලා. උපාධිය. ඊට පස්සේ මගේ දෙවෙනි උපාධිය මේ විදිහට ලියනවා. සමහර විට ඔයගොල්ලෝ දැකලා ඇති මම ඔය වගේ දේවලුත් දානවා. එතකොට මේ ක්වොලිෆිකේෂන් ලියනකොට මම පාවිච්චි කරන දෙයක් තමයි මේ මෙහෙම දාමුකෝ. මෙතන ක්වොලිෆිකේෂන් තුනක් විදිහට මම දානවා. එතකොට අපිට පුළුවන් මේ ටික සිලෙක්ට් කරලා සයිස් එක පොඩ්ඩක් වෙනස් කරන්න. මම දැනට මේ ටික ළඟින් එන්න ඕනේ හින්දා මේ වගේ ගන්නවා. මේ අකුරු ටික නම තියෙන එක ඉන්ක්‍රීස් කරන්න පුළුවන්. සයිස් එක ඉන්ක්‍රීස් කරන්න මට මෙන්න මෙතන ෆොන්ට් සයිස් කියන තැන යම්කිසි ප්‍රමාණයක් දුන්නොත් අපි හිතමු 25යි කියලා. ඒ අදාළ ප්‍රමාණයෙන් ලොකු වෙනවා. එහෙම නැත්නම් මෙතන දීලා තියෙන අවස්ථාවල් තෝරලා අපිට ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන ඉන්ක්‍රීස් කරන එකෙන් සහ ඩික්‍රීස් කරන එකෙන් ටික ටික අඩු කර කර මේ ප්‍රමාණය හොඳයි කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඊළඟට මම හිතනවා මේ අකුරු ටික ක්වොලිෆිකේෂන් තියෙන අකුරු ටික කැලිබ්‍රි වලින් නෙමෙයි වෙන අකුරු වර්ගයකින් තෝරන්න අවශ්‍ය නම් මේ විදිහට දාන්න පුළුවන්. මොකක් හරි අකුරු වර්ගයක්. හරි. ඊට පස්සේ තව ඕනේ මං හිතනවා මේක ඇල අකුරෙන් දක්වන්න. මම දැනට තෝරන්න මේ වගේ ෆොන්ට් එකක්. මේක ඇල අකුරු දක්වන්න ඕන නම් ඉස්සෙල්ලාම කරනවා අපි මේ ටික සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරනකොට මේ මවුස් එක අරන් ගිහිල්ලා ක්ලික් කරලා ඇදගෙන යන එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. එහෙම නැත්නම් මේ වර්ඩ් වල මේ මාජින් එකේ වම් පැත්තේ මාජින් එකට අරන් ගියාම ඊතලයේ අනිත් පැත්ත හැරෙනවා ඔයගොල්ලෝ දකින්න ඇති. ඊතලයේ අනිත් පැත්තට හැරිලා තියෙනවා මේ වගේ. සාමාන්‍යයෙන් ඊතලයේ ඔය පැත්තට නැමිලා නෙමෙයි තියෙන්නේ. එහෙම සිලෙක්ට් කරාම මේ පේලියම එකවරක සිලෙක්ට් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට අපිට මේ පේලි ටික කොහොම එකපාර ක්ලික් කරගෙන සිලෙක්ට් කරගෙන ඔහොම යන්න පුළුවන්. සිලෙක්ට් කරලා ඉවරලා ඕනේ අපි කරන්න තියෙන දේ කියන්නේ. මම මේක ඉටැලික් කරනවා. ඒ කියන්නේ අලාකුරු දානවා. මම මේ නම සිලෙක්ට් කරලා ටිකක් විශාල කරලා බෝල්ඩ් කරනවා. බෝල්ඩ් කරාම ඔය වගේ වෙනවා. දැන් මම ක්වොලිෆිකේෂන් වගේ දේවල් දක්වනකොට ඔය වගේ දේවල් ඕගොල්ලෝ දැකලා ඇති. ටියුට් එකේ එහෙමනම්. එතකොට අපිට පුළුවන් මේ වගේ මේ තියෙන ටූල්ස් වලින් තවත් මම හිතුවොත් information technology කියලා information and communication technology කියලා ගත්තා නම් හරි මෙතනට මම මේක මෙහෙම ටයිප් කරාට පස්සේ මට හිතුනොත් කැපිටලයිස් කරන්න ඕනේ. කැපිටල් අකුරෙන් තමයි මේක ලියන්න ඕනේ කියන එක අපර් කේස් කියන එක තෝරගත්තා නම් හරි. අපර් කේස් කරාම ඔක්කොම අකුරු ටික කැපිටල් වෙනවා. අපර් කේස්. එතන දීලා තියෙන විදිහෙම පේනවා අපිට අපර් කේස් කියන්නේ කැපිටලයිස් කරලා තියෙනවා. ලෝවර් කේස් කරොත් ඔක්කොම සිම්පල් වෙනවා. සියලු අකුරු පළවෙනි අකුරත් සිම්පල් වෙනවා එතකොට. එහෙනම් එහෙමත් මම කැමති නෑ. ඒ නිසා මට පුළුවන් මේක capitalize each word කිව්වොත් සෑම වචනයකම මුල් අකුර ඔය විදිහට capital වෙනවා. toggle case කියන්නේ අමුතුම එකක්. simple අකුරකින් පටන් අරන් අනිත් අකුරු capitalize කරන විදිහේ අමුතුම ක්‍රමයක්. ඒක භාවිත කරනවා අඩු ඇති. එනකොට මේ toggle case එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේකට අපි කියනවා case change case කියලා. එහෙනම් අපිට මේකෙදි මේ tools වල නම් දැනගන්න ඕනේ. මම upper case වලින් තියන්නම්.
මේක චේන්ජ් කේස් කියලා. අපි සාමාන්‍යයෙන් වර්ඩ් වල මේ ටූල්ස් වලට ඊතලේ අරන් ගිහිල්ලා පෙන්නුවාම ඊතලේ තිබ්බහම එයා ටූල් ටිප් එකක් විදිහට මෙන්න මේ පහලට එනවා. මෙන්න මේකට කියන්නේ ටූල් ටිප් කියලා. ටූල් ටිප් එකක් විදිහට එනවා. ඒකෙන් විස්තර කරනවා. මොකද්ද මේකෙන් කරන්නේ? අපර් කේස්, ලෝවර් කේස් සෝ අද කොමන් කැපිටලයිසේෂන්ස් කරනවා මෙතන කියලා. මෙතන increase font size ඉහළට ඊතලේ තියෙන්නේ. decrease font size පහළට ඊතලේ තියෙන්නේ. ඒ කියන්නේ font size එක අඩු කරන එක. අපිට දෙන ෆොන්ට් එකක් තෝරගන්න පුළුවන් කියලා අපි දැක්කා. ඊට පස්සේ ෆොන්ට් වර්ගයේ ප්‍රමාණයයි තෝරන එක මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ ෆොන්ට් එකේ කලර් එක. මට පුළුවන් මෙතනින් දෙන වර්ණයක් ඇතුළත් කරන්න. මම කැමති වෙන විදිහේ වර්ණයක් ඔහොම කරලා හැබැයි නිකම් වර්ණය තේරුවට බෑ. සිලෙක්ට් කරලා වර්ණය තෝරන්න ඕනේ. එතකොට තමයි වර්ණය අදාළ එක ඇඩ් වෙන්නේ. එහෙම නැත්නම් වර්ණය තෝරලා ඉවර වෙලා ඊට පස්සේ ලියාගෙන යන්න ඕනේ. දැන් මම මෙතනින් ටයිප් කරන ඒවා නිල් පාටින් වෙන්නේ වර්ණය තෝරලා ඉවරලා ලියන නිසා. ඒතර මේ ක්‍රම දෙකටම අපිට වර්ණයක් දෙන්න පුළුවන්. මේ වෙලාවේ මම ওই විදිහට දෙනවා. ඊට පස්සේ මෙතනක් තියෙනවා අපි ටූල් ටිප් එකක් විදිහට ගමු. highlight එක. highlight color එක ওই විදිහට දාන්න පුළුවන්. select කරලා තිබිච්ච නිසා ඔක්කොටම ආවා. එහෙම නැත්නම් අපිට මම මේක control z දීලා පොඩ්ඩක් අඩු කරනවා, අයින් කරනවා. select කරන්නේ නැතුව මට highlighter එක අරන් ඇවිල්ලා මේ අදාළ තැනක් select කරගන්නත් ওই විදිහට highlight කරන්න පුළුවන්. සාමාන්‍ය highlight pen එකක් වගේ. right ඊළඟට මෙතනට text effects වල මේ යම් effects දෙන්න පුළුවන් විදිහවල් තියෙනවා. මේ වගේ විදිහවල්. select කරලා කරොත් තමයි අපිට ඒක සම්පූර්ණයෙන් හැම වචනයකටම අදාළ වෙන්නේ. මේ text effects. ඊළඟට අපිට සමහරලාවට ඕන වෙනවා විද්‍යාව පාඩමක්, ගණිතේ පාඩමක් වගේ දෙයක් කරනකොට මෙන්න මෙහෙම සමීකරණ ලියන්න. x වර්ගය ධන y වර්ගය සමානයි. ඔන්න ඔය වගේ දේවල් ලියන්න වෙනවා. මොනවා හරි ඔය වගේ අපි ගමුකෝ. දැන් වර්ගයේ මේ ලියලා හරියන්නේ නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ 2 කියන එක සිලෙක්ට් කරලා සුපර්ස්ක්‍රිප්ට් වලට හදන්න. මෙතන 2 කියන එක සිලෙක්ට් කරලා සුපර්ස්ක්‍රිප්ට් කියන ටූල් එකෙන් හදන්න ඕනේ. ඊළඟට සමහරවිට අපිට ගණිතයට ඕන වෙනවා ඔය වගේ දේවල්. ලඝු 10 පාදයට 100 සමානයි 2යි වගේ දේවල් ලියන්න වෙනවා. එතකොට මේක සබ්ස්ක්‍රිප්ට් කරන්න ඕනේ. සබ්ස්ක්‍රිප්ට් කියන්නේ පහළ මට්ටමට ඔය විදිහට දක්වන්න ඕනේ. සමහර අවස්ථාවලදී මොන හරි මිල ගණන් වගේ දේවල් ඔයගොල්ලෝ දැකලා ඇති. 250යි වගේ දාලා 2500 නෙමෙයි 1300යි වගේ අවස්ථා දාලා තියෙනවා දැකලා ඇති. මේක හරහා කැපිලා යන්න ඉරක් වැදින අවස්ථාවක්. ඔන්න ඔය වගේ. ස්ට්‍රයික් ත්‍රූ කියන්නේ ඕක. කැපිලා ගියා වගේ දර්ශනය වෙන්න අරිනවා. ඒතර ඒ වගේ දේවල් කරන්න තමයි ස්ට්‍රයික් ත්‍රූ ටූල් එක තියෙන්නේ. අන්ඩර්ලයින් නම් සාමාන්‍යයිනේ. ඉටැලික් කියන්නේ තැල අකුරුනේ. ඒක අපි දැක්කනේ. බෝල්ඩ් කියන්නේ තද අකුරු. අන්ඩර්ලයින් කරන්න හිතන්නේ අපි එක්කෝ අපි මේ වගේ ලියන දෙයක් එහෙම නැත්නම් මාතෘකාවක් මේ ICT වගේ දෙයකට අපි අන්ඩර්ලයින් කරන්න පුළුවන්. මාතෘකාවක් නිසා. එහෙම නැත්නම් මොන හරි වචනයක්. ඒ සිලෙක්ට් කරන වචනේ විතරක් අන්ඩර්ලයින් කරලා දක්වන්න පුළුවන්. මෙන්න මේවට මොන ටූල් එකද යූස් කරලා තියෙන්නේ කියලා හොයාගන්න ඕනේ. දැන් මම මෙතන එක්සැම්පල් එකක් දීලා තියෙනවා. sample text කියලා. ඒ sample text කියන එක මොනවා හරි වෙනසක් කරලා තමයි මේ විදිහට වෙනස් වෙලා තියෙන්නේ. ඒතර ඔයාට පුළුවන් වෙන්න ඕනේ ලියන්න පාවිච්චි කරපු ටූල් එකකින් නම. අපි හිතමු උදාහරණයක් විදිහට font color එක පාවිච්චි කරලා තියෙන කියලා. මම බොරු දෙයක් ලියන්නේ. font color එක පාවිච්චි කරලා වෙනස් කරලා තිබ්බේ නෑනේ. සුදුවටම තිබ්බනේ. එහෙනම් ඒක අදාළ එක හොයලා ලියන්න ඕනේ. හරි. පටන් ගන්න බලන්න.
දැන් ඔයාලට දැනෙන විදිහට මේ පාවෙන එකේ මේ අකුරු හැඩය එහෙම හරි වෙනස්. අකුරු වර්ගයම වෙනස්. ඒ නිසා අපිට හිතන්න පුළුවන් මේ තියෙන්නේ ෆොන්ට් එක තමයි වෙනස් කරලා තියෙන්නේ. change font කියන එක. ෆොන්ට් tool එකෙන් තමයි ඒක කරලා තියෙන්නේ. ඊළඟට decrease font size වගේ පේනවා මෙතන කුඩයි. අකුරු ටිකක් කුඩා ප්‍රමාණය. ඒ නිසා ලියන්න decrease font size. increase font size වගේ තමයි මෙතන ටිකක් අකුරු විශාලයි නේද? sample text කියන අකුරු ටිකක් උසයි. එහෙනම් අපි increase කියලා එක දාමු. font size. ඊළඟට sample text කියන මෙන්න මෙතන bold කරලා තියෙනවා වගේ පේනවා මට. bold. එක්ක bold කියලා ලියන්න ඕනේ, එක්ක bold tool එක අඳින්න ඕනේ. මෙතන italics. අකුරුනේ තියෙන්නේ. ඊළඟට මෙතන තියෙන්නේ underline කියලා කිව්වනම් හරිනේ. යටින් ඉරක් තියෙන එක තමයි විශේෂත්වය. underline කරලා තියෙන්නේ. මෙතන strike through. ඊට පස්සේ මේ මෙතන කොටස තමයි subscript කරලා තියෙන්නේ. මෙතන text කියන එක superscript කරලා තියෙනවා. superscript. මෙතන case එක වෙනස් කරලා තියෙනවා. change case upper case කරලා තියෙනවා. change case කියන එක දැම්මම හරි. මේ ටික correct කරගෙන හරිද කියලා බලන්නකෝ. අපි ඊළඟ කොටසට යමු. මෙතන තියෙන්නේ paragraph group එක. paragraph group එකේ මෙතන tool 12ක් අපිට තියෙනවා. ඒ tool 12න් align left කියන එක තමයි මේ මෙතන එක කියලා නම් කරන්න වෙන්නේ. ඊට පස්සේ center align එකත් දෙක කියලා, තුන්වෙනි එක නම් කරන්න align right කියන එක සහ justify කියන්නේ හතරවෙනි icon එක මෙතන තියෙනවා. ඊට පස්සේ පහ කියලා නම් කරලා තියෙන්නේ indent එක increase කරන්න කියන එක. indent එක increase කරන්නේ මේකෙන් 5, ඉදිරියට ඊතලයේ තියෙනවා. indent එක decrease කරන්නේ 6, ආපස්සට ඊතලයේ තියෙනවා. ඊට පස්සේ line spacing, පේලිය අතර පරතරය වැඩි කරන තැන තමයි මේ තියෙන්නේ. ඒක 7 කියලා නම් කරන්න. bullet ලයිස්තු 8. මෙතන 8. numbering numbered ලයිස්තු තියෙන්නේ 9. 10 තියෙන්නේ multi level list 11. 10 මෙතන දාගන්න. විවිධාකාර මට්ටම් වල ලයිස්තු. ඊට පස්සේ shading කියන එක 11. shading සහ borders කියන එක තමයි 12 දාන්න වෙන්නේ. අපි 11 මෙතනට දාමු. shading කියන එක පසුබිම් වර්ණ ඒක 11 සහ 12 දාන්න මෙන්න මෙතන border කියන එක ඔය විදිහට දාගන්න. ඔය විදිහට නම් කරගන්න. මෙන්න මේ වගේ ටෙක්ස්ට් එකක් සිලෙක්ට් කරලා මේක align left තමයි තියෙන්නේ. ඒ නිසා ඔය විදිහට තියෙන්නේ. center දැම්මොත් ඔය වගේ. ඒ වගේම right align කරොත් මේ වගේ. justify කියලා එකක් තියෙනවා.
ජස්ටිෆයි චෙක් කරන්න නම් අපිට පොඩි පැරග්‍රාෆ් එකක් කොපි කරගෙන එන්න වෙනවා. මේක දැන් මේ වගේ පැරග්‍රාෆ් එකක් ගත්තාම පැරග්‍රාෆ් එකක් සිලෙක්ට් කරලා දැන් ලෙෆ්ට් අලයින් කරලා තියෙන්නේ. සෙන්ටර් අලයින් කරත් ඔය වගේ වෙයි. රයිට් අලයින් කරත් මේ වගේ වෙයි. ජස්ටිෆයි කරාම දෙපැත්තම එක විදිහට එන්න ඕනේ. ඒක හොයාගන්න අපි මෙන්න මේ වගේ දැන් මේක හරියටම අපි පැරග්‍රාෆ් එකක් විදිහට හදාගමු. ඔය වගේ ඉන්ටර්වයුව ගන්න නැතුව ඔය විදිහට දාලා පැරග්‍රාෆ් එකක් විදිහට හදලා තිබ්බනම් මේක හොයාගන්න ලේසි. රයිට් ඔය විදිහට දාමුකෝ. දැන් මේ තියෙන ජස්ටිෆයි මොකද මේ දෙපැත්තම අලයින් වෙලා තියෙන විදිහ පේනවා. ඒ නිසා මේක ජස්ටිෆයි කියලා කියන්න පුළුවන්. මේක left align right align කරාම මේ left align කරාම මෙහෙමයි. right align කරාම මේ පැත්ත විතරක් හැදෙන මේ පැත්ත විතරක් ඇදට තියෙද්දි මෙහෙම කෙලින් වෙනවා align වෙනවා. දෙපැත්තටම එහෙම නැත්නම් center align කරොත් මෙන්න මේ වගේ තමයි දකින්න හම්බෙන්නේ. එහෙමනම් අපි මේක ටිකක් ලස්සනට තියාගන්න තමයි justify කියන එක දාන්නේ. justify කියන එකෙන් දෙපැත්තම align වෙනවා. ඒතර paragraph group එකේ ඔය ටික තමයි විශේෂයෙන් තියෙන්නේ. ඊළඟට paragraph group එකට අපිට ගන්න පුළුවන් මෙන්න මේ කියන lists. list වර්ග කීපයක් තියෙනවා bullet lists. පළවෙනි එක bullet list. අපි හිත මොනවා හරි අපි ICT වලට අදාළ දේවල් ටිකක් RAM ROM cache කියලා ගමු. මේ ටික bulleted list වලින් දානවා නම් මේ bullets වර්ග ගොඩාක් තියෙනවා. මේව තෝරලා අපිට ඒ අදාළ කැමති විදිහකට bullets තෝරන්න පුළුවන්. ඒ හැරෙන්න අපිට bullets හදන්නත් පුළුවන්. define new bullets කියලා symbol වගේ දෙයක් තෝරලා එහෙම නැත්නම් pictures වගේ දෙයක් තෝරලා අපිට කැමති එකක් මේ windings කියන font එකේ මේ මෙතන තියෙන fonts ගොඩක් තියෙනවා fonts වර්ග මෙතන. ඒකේ ඔය කියන windings webdings වගේ වෙයින් තෝරන්න පුළුවන් මොනවා හරි කැමති විදිහේ හැඩතලයක්. බලන්න මොකද්ද කැමති කියලා. මේ තියෙන ඇඟිල්ලක් මේක දාන්න. එතකොට ඒ විදිහට එනවා. හරි. දැන් එතකොට ඒවට තමයි අපි bulleted list කියන්නේ. number list තියෙන්න පුළුවන්. number list වලින් මේ වගේ numbers එහෙම නැත්නම් මේ වගේ රෝම ඉලක්කම් වලින් මේ වගේ letters වලින් ඔය විදිහවල් වලට පටන් ගන්න පුළුවන්. මට පුළුවන් මේ list වල starting එක list level මෙතන list level එක හදන්න මෙතන තියෙන්නේ. අපි එකක් දාලා බලමු. number list එකක් ඔය වගේ දාලා set value to ඔය වගේ දුන්නොත් එහෙම ඒ value එක starting එක වෙනස් කරනවත් ඔයාලා දකින්න ඇති. ඒක කරේ මං මේ මෙතන set numbering value කියන තැන. එහෙම නැත්නම් start එක 0 වලින් පටන් ගන්න විදිහට දාන්නත් පුළුවන්. minus එහෙම යන්නේ නැහැ. continue from previous list කිව්වොත් කලින් list එකක් තියෙනවා නම් ඒ list එකේ ඉඳන් continue වෙන විදිහට හැදෙයි. right අපි මේක 1 වලටම දාලා තියමු. list වල තව list වර්ග roman letters වලින් එහෙමත් නැත්නම් තවත් new formats හදන්න පුළුවන් කියලා මෙයා මේ කියනවා. මේ විදිහට අපි ඒකට number එකකට පස්සේ මොනවා හරි වෙනත් ආකාරයේ හැඩයක් වගේ එහෙම දාලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඔය වගේ එක format වලින් එහෙම හදන්නත් පුළුවන්. ඒතර ඒවා තමයි number list කියන්නේ. ඊළඟට list multi level list තමයි මේ තියෙන්නේ.
අපි මොකක් හරි මේ වගේ වර්ගයක් තේරුවොත් ටැබ් එකක් ඉස්සරහට දුන්නාම ඒ නම්බර් 1 යටතට AB කියලා අපිට ගන්න පුළුවන්. දැන් RAM වර්ග සාමාන්‍යයෙන් දෙකක් තියෙනවා. RAM වර්ග දෙකක් නම් කරන්න පුළුවන් අපිට SRAM DRAM කියලා. ඔන්න ඔය වගේ ඒ යටතට ගන්න වර්ගවල. ඊට පස්සේ DRAM කියන්නේ dynamic RAM කියන එක ඒ යටතට ගන්නකොට තවත් ටැබ් එකක් ඉස්සරහට. මම මේ ටැබ් කී එක තමයි පාවිච්චි කරන්නේ. කීබෝඩ් එකේ ටැබ් කියන කී එක. on screen keyboard එකක් අරගෙන මෙන්න මේ ටැබ් කියන කී එක ඔයගොල්ලෝ දන්නවා. මේකෙන් තමයි මම මේ list level එක ඉස්සරහට යවන්නේ. ඒතර මම මේ වගේ තැනක් select කරලා ඒක ඉස්සරහට යවනකොට තමයි මේ විදිහට යන්නේ. shift එකත් එක්ක tab එක දුන්නාම shift එකයි tab එකයි ආපස්සට එනවා. මේ keyboard එකේ shift එකයි tab එකයි click කරන්න මම mouse එක මෙහෙට අරන් යනවා දැක්කට ඔයාලා ගෙදර කම්පියුටර් එක කරනකොට shift එක click කරගෙන එක ඇඟිල්ලකින් tab එක අනිත් ඇඟිල්ලෙන් click කරන විදිහට කරන්නයි තියෙන්නේ. සාමාන්‍ය ඇඟිලි දෙකෙන් අත් දෙකෙන් type කරනකොට shift එක අනිත් අතට දාන්න පුළුවන්. tab එක එක අතකට අරගෙන වම් අතින් tab එක ඔබනකොට දකුණු අතින් shift එක. ඒ විදිහට තමයි මේවා shift and දෙකක් තියෙන්නේ. shift keys දෙකක් තියෙන්නේ. control keys දෙකක් දාන්නේ. alt දෙකක් දාන්නේ. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් එතකොට අපි දන්නවා levels multi level lists හදන්න පුළුවන්. මේ විදිහට. ඔය multi level list හදන වෙලාවට ඔය tab key එකේ වැඩේම මෙන්න මෙතනිනුත් වෙනවා. increase indent එක. indent එක increase කරන්න ගියාම ඉස්සරහට යනවා. decrease කරන්න ගියාම පස්සට යනවා. ඔය විදිහට. අපිට මේ වගේ තැනක් තියලා සාමාන්‍යයෙන් starting point එක විදිහට paragraph එක new paragraph පටන් ගන්නකොට මෙහෙම tab එකක් තියෙනවනේ. ආන්ගේ tab එකක් තියෙන වැඩේ අපිට මෙතන increase indent වලින් පටන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මෙන්න මේ level එක ඉස්සරහට පායිනවා බලන්න. indent level එක පායිනවා ඉස්සරහට. indent level එක කියලා කියන්නේ ඔය මේක අපිට අතින් හදන්නත් පුළුවන්. මේ indent level එක. එතකොට මේ ඡේදෙට මේ අදාළ වෙනස එනවා. අවශ්‍ය ටික select කරලා ඕනේ නම් indent level එක ඔය වගේ හදාගෙන යන්න පුළුවන්. අනිත් ඒවා ඒ විදිහටම තියෙද්දි. මේ ටික select කරා indent level දානවා. දැන් මම මෙතන ඉස්සෙල්ලා දාලා තියෙන්නේ multi level නේ. ඒතර multi level ගතිය අයින් වුණා මේ indent level එක මම මේ විදිහට වෙනස් කරපු නිසා. ඒතර tab key එක පාවිච්චි කරලා නම් මේ විදිහට ගන්න පුළුවන්. දැනට මම මෙහෙම තියන්නම්. ඊළඟට පැරග්‍රාෆ් එකේ තවත් ඉතුරු වෙලා තියෙන්නේ මොනවද කියලා බැලුවොත් අපිට පේනවා මෙන්න මේ A අකුරේ ඉඳන් Z අකුර දක්වා පොඩි ඊතලයක් දාලා දෙනවා. ඒ කියන්නේ sort කරන්න කියලා කියන්නේ. sorting. අපි නන් ටිකක් type කරොත් පිළිවෙලට නෙමෙයි හැදුවේ නිකම්ම ඔහෙ ගත්තා. මගේ නම නෑනේ කියලා අහන්න එපා ඉතින් ඈ. right මේ නන් ටික select කරලා A to Z දුන්නා නම් මෙතන A to Z tool එක එයා අහනවා sort by paragraph ascending the descending ද කියලා. ascending කිව්වොත් ආරෝහණ descending කිව්වොත් අවරෝහණ. ආරෝහණ විදිහට අපිට select කරාම නමක් හොයාගන්න එහෙම බොහොම ලේසියි. එතන sorting කරන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ පේලි අතර පරතරය වෙනස් කරන්න තමයි මෙතන තියෙන්නේ. line spacing. line දෙකක් අතර space එක වෙනස් කරන්න පුළුවන් මේ විදිහට. line spacing හදන්න පුළුවන්. සාමාන්‍ය standard 1.15 1.5 ඔය වගේ ඒ අවශ්‍ය වෙලාවට හදා ගන්න පුළුවන්. මෙතන නම් තියෙන shading එකක්. shading color කිව්වහම ඔය වගේ යම් කිසි select කරන කොටසක
මේක print වෙන්න නෙමෙයි මේක නිකන් shading එකක් දාන්නේ අපිට කියවන්න බලන්න background එක වගේ වෙනස් වෙන්නේ. ඒත් එක්කම ඔයාලට මෙතන තියෙන tool එකක් මෙන්න මේ වගේ මේවට borders දාන්න පුළුවන්. bottom border, top left, right, no border, all borders, outside borders only, inside borders only. ඔය වගේ inside horizontal, inside vertical ඔය විදිහට borders වර්ග ඇඩ් කරන්න තමයි මෙතන තියෙන්නේ. ගොඩක් අය මම දැකලා තියෙනවා මේ word වල type කරනකොට අපි මේ පෙන්නන්න නැති characters type වෙනවනේ අපිට. දැන් මෙතන අපි හිතමු tab key එකක් ගහලා තිබ්බා කියලා. මෙතන tab දෙකක් තිබ්බා කියලා. මෙතන තියෙන space. එනකොට එකම දුර හින්දා පේන්නේ නැහැ. මම මෙතන tab දෙකක් දාලා මෙතන space වලින් දාලා තියෙන්නේ. ආන් ඒවා තේරුම් ගන්න අපි මෙන්න මෙතන තියෙනවා show hide කියලා. show hide එක select කරාම එතන පේනවා මෙන්න මේ විදිහට. එතන දැන් මේ තිත් තියලා තියෙන ස්පේස් enter ක්ලික් කරපු තැනක් තමයි මේ විදිහට එන්නේ මේ. enter දෙන්න new line එකකට ගියා මෙතනින් new line එකකට මෙතනිනුත් ගියා new line එකකට මෙතනිනුත් ගියා කියලා දක්වන characters තමයි මේ විදිහට ඔයගොල්ලෝ දකින්නේ. ඒ characters දැක්කම බය වෙනවා. මේක අයින් කරගන්න බැරුව මේව print වෙයිද දන්නේ නැහැ. එහෙම මම කිව්වේ word නොදැන කරන්න අයට සිද්ධ වෙන දෙයක්. දැනගෙන ඉගෙනගෙන කරනකොට අපිට බලන්න දැන් මෙතන information කියලා dot එකක් මෙතන print වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ මෙන්න මේ show hide එක නිසා. hide කරාම හරි. hide කරාම ඒවා පෙන්වන්නේ නැහැ. අපිට මෙතන හිස්තැනක් තියෙනවා කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. මෙතනින් enter එකක් click කරලා තියෙනවා කියලා. ඒ වගේම ඔය page එක අවසානයක් දක්වන්න එහෙම පුළුවන්. මෙතනින් පස්සේ ලියන්න එපා කියලා page end එකක් දක්වන්න එහෙම පුළුවන් word වල. section new section එහෙම මෙතනින් වෙන් කරනවා ඉන්න පුළුවන්. new page කියලා මෙතනින් කැඩිලා ඊළඟ ටික යන්න ඕනේ ඊළඟ පේලියට කියලා එහෙම මේ වෙනස්කම් දක්වපුවාමත් මේ show hide එකෙන් පේන්නනවා new line ඒ විදිහට. right මේක align left කියලා ගන්න පුළුවන් නේ. left align මේක right කියලා ගන්න. මේක center alignment and justify මේ නම් මතක තියෙන්න ඕනේ. සහ හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. left එකේ icon එක පොඩ්ඩක් ඇඳලා තියන්න. මෙහෙම තියෙනවා නම් left නේද? right කිව්වහම මේ right side align වෙලා තියෙන විදිහට ඔය වගේ icon එකක් තියෙන්නේ. center කියන එක මැදට මේ වගේ තියෙනවා පෙන්වන්න ඕනේ. justify නම් හරියටම දෙපැත්තම සමානව තියෙනවා වගේ වෙන්න tool එක අඳින්න ඕනේ. ඇඳලා දාන්න. exam question වල ඔය tool එක අඳුන ගන්න එක තමයි අහන්නේ. හරි එතකොට ඉන්ඩෙන්ටේෂන් වෙනස් කරලා තමයි මේ තියෙන්නේ.
බෝඩ් එකේ ඉඳලා යම් දුරක් තියෙනවා නම් ටැබ් එකක් වගේ දාලා ඒක ඉන්ඩෙන්ට් ලෙවල් දෙකක් විතර යගුවාම ඊට වඩා වෙනස් කියන එක ඔයගොල්ලෝ දකින්න ඇති. increase and decrease indent කියන එක පාවිච්චි කරන්න පුළුවන්. line spacing එකිනෙකට වෙනස් අවස්ථා දෙකක්. මෙතන example එකේ තියෙන්නේ lines දෙකක් අතර space එක වැඩි කරලා තමයි මම දකුණු අත පැත්තේ දාලා තියෙන්නේ. ඊළඟට මේ ටික අපි දන්නවා list වර්ග bulleted list තමයි මෙතන දාලා තියෙන්නේ. ඒ ටිකත් නම් කරගන්න. bullets තමයි මේ මුලින් තියෙන්නේ. numbering list තමයි දෙවෙනුව තියෙන්නේ. numbering category එකේ ආකාර multi level තමයි මෙයා සිංහලෙන් කියන්න පුළුවන් bullet ලයිස්තු අංක ලයිස්තු සහ බහුමට්ටම් ලයිස්තු කියලා කියන්න පුළුවන් ඈ. එතකොට ඔයාලගේ මේ එක්සැම්පල් වල මේ පළවෙනිට දාලා තියෙන්නේ ලයිස්තු වර්ගය හඳුනගෙන ලියන්න bulleted මේ නම්බරින් මේක මල්ටි ලෙවල් ඊළඟට editing tools විදිහට මෙන්න මෙතන දක්වලා තියෙනවා find replace වගේ දේවල් find and replace බොහොම වටිනවා. අපි control F එක දීලත් මේකම ගන්න පුළුවන් find කියන එක. ඒතර මේ වගේ එනවා find කරන්නේ මොකද්ද? මම දැන් මොකක් හරි වචනයක් අමිල කියන වචනේ find කරන්න කිව්වොත් ඔන්න එයා document එක through ගිහිල්ලා අමිල කියන වචනේ find කරා. අමිල කියන වචනේ මට replace කරන්න අවශ්‍ය නම් ඔන්න find අමිල and replace to akila. replace all කිව්වොත් හැම තැනකම අමිල තිබිච්ච තැන්වල all done we made one replacement. එකයි මාරු කරලා තියෙන අමිල එකයි අහුවෙලා තියෙන්නේ. ඒ වගේ. අපි තව එකක් බලමු. find Senuri replace it කියන්නම සුමුදු කියලා දාන්න. රිප්ලේස්මන්ට් දෙකක් හරි එහෙම ගානක් වෙයි රයිට්. මේ තියෙන්නේ සෙනුරි හම්බෙච්ච හැම තැනකම සුමුදු වෙලා රිප්ලේස් වෙනවා. ඒකට find and replace තියෙන මේ විදිහට. find කරන්නයි replace කරන්නයි. මෙතන editing select tools වගේකුත් තියෙනවා. ඒ ටික තමයි අපේ ඊළඟ tools ටික විදිහට දාලා තියෙන්නේ. මෙන්න මෙතන. මේ ටිකත් නම් කරන්න. ආය අලුත් අංකනයක් පටන් ගන්න. 1 2 කියලා දාගෙන find එක replace එකයි නම් කරන්න. 1 කියලා දාන්න මේක 2 කියලා දාන්න. මෙතන තියෙනවා කට් එකයි කොපි එකයි පේස්ට් එකයි. එතනත් 1 2 3 දාගන්න. ඊට වඩා දෙයක් find එකේ shortcut key එක control ctrl plus f
සමහර අවස්ථාවලදී ෂෝට්කට් කීස් අහනවා පේපර් එකේ. එහෙනම් ඒ ටිකක් දැනගෙන ඉන්න එක වටිනවා. Word document එක open කරාම අපි දන්නවා මේ වෙනකොට මේ ribbon එකේ tabs තියෙනවා. home tab එක, insert, design ආදී වශයෙන්. එතකොට මේ විදිහට tabs දාලා වෙන් කරලා දීලා තියෙන්නේ මේ tools ටික අපිට organize කරලා දීලායි තියෙන්නේ. පහසුවෙන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ userට මේ ටික arrange කරලා දීලා තියෙන්නේ. orderly arrange කරලා. යම්කිසි පිළිවෙලක් තියෙනවා මේක. බලන්න දැන් අපි දන්නවා home tab එකේම ඒ දේ තිබුණා clipboard එක font කියලා paragraph කියලා ඔය ආදී වශයෙන් groups දාලා තිබ්බා මේ ribbon කොටස. දැන් මේකේ insert කියන tab එකෙත් ඒ විදිහටම ribbon එකක් open වෙනවා පේනවා නේද මෙතන. ඒකෙත් අර වගේම groups තියෙනවා, pages තියෙනවා, table තියෙනවා, illustrations, add-ins ඔය විදිහට දැන් මෙතන වීඩියෝ links ඔය ආදී වශයෙන් මෙතන දැන් headers footers මේවා අපි එක එක version වල ගත්තොත් යම් යම් වෙනස්කම් ඇති. මෙතන 2016 version එකේ මේ විදිහට interface එකේ පේන්න තියෙනවා. එතකොට අපි insert එකෙන් කරන්නේ මේ insert කියන වචනේම තේරුම මොනවා හරි ඇතුළත් කරන්න කියන අදහස නෙන්නේ. Word document එකකට මොනවා හරි image එකක් insert කරගන්න ඕනේ වුණොත් image එකක් insert කරන්න සමහරවිට online pictures වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් computer ඇතුලේ save කරලා තියෙන image එකක් පින්තූරයක් මේකට ඇතුළත් කරගන්න ඕන නම් මේ මෙතන තියෙන insert tab එකේ ගොඩක් වෙලාවට අපිට ඕන වෙන දෙයක් තමයි පින්තූරයක් ඇතුළත් කරගන්න එක. මෙතන pictures කියන තැන select කරොත් insert tab එකේ pictures කියන තැන select කරොත් මේ විදිහට ඔයාගේ කම්පියුටර් එකේ browse කරලා මොන හරි image එකක් තියෙන එකක් හොයාගන්න පුළුවන් වෙයි. එතකොට මගේ desktop එකේ තිබිච්ච image එකක් insert කරා අපි image එකක් ඊළඟට අපි බලමු insert කරන්න පුළුවන්ද කියලා online picture එකක් අපි online pictures වලට ගිහින් මෙතන search කරා නම් image එකට අදාළ විදිහට මොනවා හරි keyword එකක් දීලා අපි හිතමු ICT කියලා එහෙම නැත්නම් ICT ම නැතුව අපි වෙන දෙයක් බලමු මේ වගේ දෙයක් search කරලා බලමු එයිද කියලා මම bird කියලා search කරා එතකොට මේ Bing search එකෙන් මේ default search engine එක විදිහට set කරලා තියෙන නිසා එහෙම ආවේ දැන් මේ විදිහට එනවා අපිට ඕනේ කරන දේවල් ඒ අදාළ වශයෙන් ඒ දේවල් එනවා එතකොට අපිට තෝරලා එහෙම online picture එකක් word වලින්ම එක සැරේම insert කරගන්නත් පුළුවන් word වල ආයෙත් තියෙනවා මෙන්න මෙහෙම දෙයක් shapes කියලා shapes වලින් විවිධ රටා මවන්න අපිට එක එක දේවල් නිර්මාණය කරන්න පුළුවන් අවශ්‍ය දේවල් හදන්න පුළුවන් ඉතින් shapes වලින් පුළුවන් අපිට එතකොට දැන් අපි හිතමු මේ oval shape එකක් තියෙනවා මෙහෙම අරගෙන shape එක අඳින්න පුළුවන් මේ shape එකක් අඳින්න පුළුවන් මේ shapes ඇඳලා පස්සේ shapes වලට අපිට මේකේ margin එක border එක කොහොමද දෙන්න ඕනේ මේ right click කරලා shape එකේ format shape කියන තැනට ගියාට පස්සේ fill color එක මොකක්ද shape එකේ line color එක මොකක්ද කියලා ඒවා පවා තෝරන්න පුළුවන් මෙතන ඒ shape එකම මම right click කරලා copy කරලා නැවත වාරයක් paste කරනවා paste කරපු කොටස මේ විදිහට වෙනස් කරන්නයි හදන්නේ කකුල් දෙකක් අඳින්න යන්නේ
ඔයාලට මතක ඇතිනේ අර Android වල එහෙම ඉන්නේ ඔන්න ඔය වගේ කෙනෙක් නේ නේද? මීට වඩා ලස්සනයි යා. හරි අපි මෙහෙම අඳිමුකෝ දැනට ඔය ඇති. තව ෂේප් එකක් ඕන වෙනවා. ඉන්සර්ට් වල ඕන වෙනවා ඕවල් ෂේප් එකක් මේ වගේ අරගෙන මෙහෙම අඳින්න වෙනවා. ඔහොම අපි අඳිමු. ඒකටත් මම මේ විදිහටම දෙනවා. ඒ වෙනස් කිරීම කරන්නේ මේ ෆෝමැට් ටැබ් එකේ තියෙන වෙනස් කිරීම. ඊට අමතරව අපිට මෙතන ගොඩක් තියෙනවා ඒ ෆෝමැට් කරන්න පුළුවන් දේවල් බලන්න. මෙතන shapes තව more කියලා දීලා මෙතනින් එතන තිබිච්ච shapes ටිකම insert වල තිබිච්ච shapes ටිකම අපිට මේක drawing එක ලේසි කරන්න මේ format එකටත් මෙතනට ඇතුළත් කරලා තියෙනවා. insert shapes ටික මෙතනට ඇතුළත් කරලා තියෙනවා. දැන් අපිට මේකේ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම. මම මේ ඇඳපු එක කෑල්ලෙන් කෑල්ල වෙනස් වෙන් වෙලයි තියෙන්නේ. දැන් මේ වගේ ඔළුව වෙනම එන්නේ. මේ ටික ඔක්කොම වෙන වෙනම තියෙන්නේ. ඒ නිසා මේක එකක් බවට පත් කරන්නත් අපිට ක්‍රමයක් තියෙනවා. එකක් බවට පත් කරන්නේ මෙහෙමයි. right click කරලා මේ ටික ඔක්කොම ඉස්සලා select කරන්න ඕනේ. control එක ඔබාගෙන මම select කරනවා. මම control එක එවුවහම මේ වගේ වෙනස් වෙනවා පේනවා ඇති. මේ ධන ලකුණුකුත් එක්ක තමයි මේ ඊතලේ එන්නේ. control එක අතහැරියාම ওই විදිහට තියෙන්නේ. control එක ඔබාගෙන මේ ටික select කරලා click කරනවා ඒ උඩ. මම mouse එකෙන් මෙහෙම click කරනවා. click කරාම ඔක්කොම එකට save වෙනවා. මේ එකට select වෙනවා. select කරාට පස්සේ මට පුළුවන් මේක right click කරලා මෙතන තියෙනව නේද group කියලා. ආන් එතනට ගියාට පස්සේ group වලට දුන්නාම මේක සිංගල් ඔබ්ජෙක්ට් එකක් විදිහට මේ විදිහට අපිට උස්සගෙන යන්න පුළුවන් විදිහට එක group එකක් බවට පත් වෙනවා. මට මේක resize කරන්නත් පුළුවන් මේ විදිහට යම් ප්‍රමාණයකට. ඊට පස්සේ මම මේක select කරලා control C දීලා copy කරලා මේක පිටපත් ගන්නත් පුළුවන්. බලන්න ජනගහනේ නේද උද්ඝෝෂණයකට ගිහිල්ලා වගේ. හරි මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට බොහොම පහසුවෙන් එක drawing එකක් කරගත්තට පස්සේ ඒකේ copy ගන්න පුළුවන්. right. දැන් එතකොට insert වලින් අපි දැක්කා pictures online pictures සහ මේ shapes කියන දේවල් එකතු කරලා ඒ object විදිහට එකට එකතු කරලා group කරලා ගන්නත් පුළුවන්. අවශ්‍ය නම් වෙනස් කිරීමක් කරන්න මේක right click කරලා නැවත grouping වල තියෙනවා groups වල ungroup කියලා. ungroup කරාට පස්සේ මේ කොටස් ටික ආයි වෙන් වෙනවා. ඊට පස්සේ පොඩි වෙනස් කිරීමක් එහෙම කරන්න තියෙනවා නම් ඒ දී මෙහෙම අහකින් ක්ලික් කරලා දැන් මේක අන්ගෲප් වෙලා තියෙනවට මතකයි මේ මෙයාගේ පොඩ්ඩක් ඔහොම උස වෙනස් කරන්න ඕනේ කියලා අපි හිතමුකෝ එයා ටිකක් උසයි අන්න මම අන්ගෲප් කරලා එයාව උස කරා උසට සාපේක්ෂව අත් දෙක දිග නැද්ද කොහෙද කමන්නේ ඔහොම තියලා ආයෙත් සරයක් සිලෙක්ට් කරලා මම රයිට් ක්ලික් කරලා ගෲපින් කරලා එයාව උස එක්කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. හරි. ඒ කියන්නේ වෙනස් කරන්න පුළුවන්. මොන හරි වෙනස් කිරීම කරන්න පුළුවන්. අන්ගෲප් කරලා ගත්තාම. එහෙනම් ඉන්සර්ට් වල shapes වලට අපි ගියේ. හරි. අපි තව ටිකක් ඉස්සරහට යමු. දැන් මම මේ ටික මෙතනින් පල්ලෙහාට යමු අපි. ඉන්සර්ට් වල ස්මාර්ට් ආර්ට් කියලා තියෙනවා. ඒ ස්මාර්ට් ආර්ට් වලදී මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ස්මාර්ට් ග්‍රැෆික්ස්. දැන් මේ all කිව්වහම සියලු දේ මෙතන තියෙනවා. බලන්න මෙතන තියෙනවා ලිස්ට් වර්ග තියෙනවා. process වර්ග තියෙනවා. cycles, hierarchy, relationships ඔය විදිහට කැටගරයිස් කරලා ගොඩක් දේවල් තියෙනවා. ඒ ටිකම මෙතන වෙන් කරලා දීලා තියෙනවා. අපිට ඕනේ නම් පිරමිඩ් එකක් හදාගන්න. පිරමිඩ්. ඔන්න පිරමිඩ් වර්ග තියෙනවා. දැන් මේ පිරමිඩ් එක සිලෙක්ට් කරන්නයි තියෙන්නේ. කම්පියුටර්ස් වල තියෙනව නේද? ඔයාලා අහලා ඇති සමහර විට ඔය මෙමරි එහෙම. මෙමරි කැටගරයිස් කරන්න පුළුවන් මේ විදිහට. දැන් මෙමරි ටික පිරමිඩ් එකකට ගන්නවා නම් උඩටම අපිට ගන්න පුළුවන් registers මම මෙතනට දානවා
random access memory. මෙතනට දානවා hard disk drive. මම pyramid shape එකට අරන් තියෙන්නේ capacity එක මේ pyramid එකේ ඉහළට යනකොට අඩු වෙන විදිහට. registers වල capacity අඩුයි. ධාරිතාව ඉතාම අඩුයි. ඊට වඩා ටිකක් වැඩි RAM වල. ඊටත් වඩා ටික ගොඩක් වැඩි hard disk එකේ. ඔය ආදී වශයෙන් අපි දැන් මේ වගේ hierarchies මෙතන pyramid එකක් තියෙන්නේ. insert වල බලන්න hierarchies කියලා තවත් තිබ්බා smart arts වල. hierarchy කියන එක බලන්න. ඒකේ තියෙනවා ඔන්න අපි මේ එකක් ගමු. මේ විදිහට ගත්තාම අපි හිතමු computer software can be classified into two groups. මොනවද ඔක්කොම ඔයගොල්ලෝ දන්නවා. System software and application software කියලා. හරි. මේක ඕනේ නැහැ නේ, ඒක මකලා දාමු. මේකත් ඕනේ නැත්නම් ඒකත් මකලා දාමු. ඔය විදිහට ඒ කියන්නේ මම මේක සිලෙක්ට් කරලා මෙහෙම සිලෙක්ට් කරලා මකලා දැම්මා. මේ මෙතන තියෙනවා මේ හයිරාකි එකට ඕනේ කරන items ටික දාගන්න ලේසි කරන තැනක්. බලන්න මේ යටතේ ගන්නකොට මේ බුලට් එකේ ටැබ් එකක් ඉස්සරහට ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. මම මෙතනින් ක්ලික් කරලා enter එකක් දුන්නාම තව එකක් ඇතුළත් වෙනවා. එයාව මුල් මට්ටමට ගන්න ඕන නම් මම මේක ආපස්සට ගන්නයි තියෙන්නේ. ඉස්සරහට කරාම අර මට්ටමටම එනවා. application software යටතට ගන්නේ නැතුව මම මුකුත් මම මේක මකලා system software යටතට තව වර්ග තුනක් තියෙනවා මතක ඇති. ඔහොම enter දුන්නාම ඉස්සරහට ටැබ් එක තිබ්බහම ටැබ් එකක් ටැබ් කියලා තියෙනවනේ keyboard එකේ key එකක් මම ඒක press කරා දැන්. එතකොට ඒ ටැබ් එක press කරාම පස්සේ මේක මේ bullet එක ඉස්සරහට ආවේ. ඉස්සරහට ආවා කියන්නේ system software යටතේ මම දෙයක් ඇතුළත් කරන්නයි හදන්නේ. system software යටතේ තියෙනව නේද operating system කියලා. operating systems. තවත් වර්ගයක් තියෙනවා system software එකක්. මොනවාද? device drivers ගමු අපි. එහෙම නැත්නම් utility software කියන වචනේ ගමු අපි. utility software. language translators කියලා තවත් වර්ගයක් තියෙනවා. භාෂා පරිවර්තක කියලා අපි අහලා තියෙනවා. දැන් ඔය විදිහට වර්ග කරන්න පුළුවන් නේද? එහෙනම් හයිරාකි එකක් විදිහට දෙයක් ඇතුළත් කරගන්න පුළුවන් නේද කියන එක ඔන්න බලන්න insert එකෙන් දාපු හයිරාකි එක දැන් design tab එකක් open වෙලා තමයි ආයෙත් අපිට ඒක වෙනස් කිරීමේ හැකියාව අරන් තියෙන්නේ. එතකොට insert එකේ smart art වලින් තමයි අපි මේ හැමදේම කරේ. මෙතන තියෙනවා තව ගොඩක් දේවල්. cycles තියෙනවා, ජීවන චක්‍රයක් වගේ දෙයක් දානවනම් මොනවා හරි දෙයක ජීවන චක්‍රයක්, text cycles මේ වගේ දේවල් දාලා බලන්න පුළුවන්. මේ විදිහටම නෙමෙයි මේකට colors එහෙම මාරු කරලා විවිධාකාර විදිහේ ආකර්ශනීය විදිහට attractive විදිහට මේක හදන්න පුළුවන් විදිහත් ඔයාලා මෙතන දකි. ඒ වගේ ක්‍රම තියෙනවා මෙතන. styles වෙනස් කරන්න. ඒ වගේම layouts වෙනස් කරන්න පුළුවන්. මේ cycles layouts මේ විදිහද ආදී වශයෙන් අපි කැමති විදිහකට හොයාගන්න මේ විදිහට අවස්ථාව දීලා තියෙනවා. ඒතර colors මාරු කරන්න පුළුවන්. මේ 3D විදිහට ගන්නත් පුළුවන්. ඒ විදිහේ design arts මෙතන තියෙන ගොඩක් දේවල් ඒවා කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් කතා කරේ smart art ගැන. illustrations යටතේ තව charts එහෙමත් තියෙනවා. word document වලට chart ඇතුළත් කරන්න යනකොට chart කියන එක ක්ලික් කරාම
මොන වර්ගයේ chart එකක්ද ඕනේ කරන්නේ enter කරන්න කියලා මෙයා අහනවා අපෙන්. එතකොට අපිට මේ කොලම් chart කියන්නේ මෙන්න මේ වගේ කොලම්ස් තියෙන chart එකක්. line chart කිව්වහම මේ ස්වරූපයේ තියෙන්නේ. P chart මෙතන මේ වගේ ප්‍රතිශත දක්වනවා නම් එහෙනම් මේ වගේ දෙයක් හොඳයි. මතක ඇතිනේ නිවුස් බලනකොට සමස්ත කොයිඩා සාධිත මෙච්චරයි මැරුණේ මෙච්චරයි කියලා එහෙම දක්වන්නේ මේ P chart වලනේ. bar chart කියලා තියෙනවා. මේ විදිහට තමයි bar chart එන්නේ. column chart වගේමයි. organization මේක ස්වරූපය විතරයි වෙනස්. තිරස් අතර තියෙන්නේ. area chart XY scattergrams ඒ වගේ chart වර්ගම මෙතන ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. හරිද? එතකොට අපි මොකක් හරි ලේසිම දෙයක් කොලම් chart එකක් තෝරලා බලමු. එහෙම තෝරලා okay දුන්නට පස්සේ word වලින් open කරනවා chart එක හදන්න data enter කරන්න interface එකක්. බලන්න මේ interface එක word වලින් open කරාට මේ interface එක Excel interface එකක්. අපි ඉදිරියට ඉගෙන ගන්න Excel interface එක Microsoft ලගේම Microsoft සමාගමේ Office package එකෙන්ම එන Excel interface එක. එතකොට මේ category 1 2 3 කියන එකට අපි නිකමට හිතමු ළමයි කීප දෙනෙක් මේ ඉන්නේ කියලා. ළමයින්ගේ නම් ටික මම දැම්මා මෙතනට. ඔය වගේ මොනවා හරි නම් ටිකක්. තව නමක් කියන්න බලන්න. මේ ඉන්නේ නම් අනේ සර් මගේ නමම ගත්තේයි කියලා අහන්නත් එපා. ඇයි මගේ නොගත්තේ අහන්නත් එපා. දැන් ප්‍රශ්නයක් එනවා. මොකද්ද ප්‍රශ්නේ? මම දැන් කරන්න හදන්නේ එක එක විෂයන් වලට ළමයි ලබාගත් ලකුණු කියලා ටිකක් දාන්නයි හදන්නේ. මේ තියෙන ඉංග්‍රීසිලු. මේ තියෙන්නේ සයන්ස්ලු. මේ තියෙන්නේ අපි ICT ගමු. ICT කියන ළමයිනේ මෙතන ඉන්නේ. එහෙම කියලා මම දැන් මෙතන ඉන්න ළමයෙක් හින්දා මෙයාට ටික වැඩිපුර දාමු නැත්නම් හිතේ අමනාපයක් වගේ එන්න ඉඩ තියෙනවානේ. එහෙම නේද? අම්මේ කියලා හිතේ. ICT වලටත් අපි බලාපොරොත්තු වෙනවා එච්චරක් විතර ගන්න කියලා. ඊට පස්සේ මෙතන නැති ළමයි හින්දා අනිත් අයට මන් ටිකක් අඩු කරනවා. සමහර විෂයන් වලට වැඩිපුර තියෙයි. මේක තමයි chart එකේ මම data වෙනස් කරනකොටම පිටිපස්සේ chart එක වෙනස් වෙනවා ඔයගලන්ට පේනවා ඇති. හරි ඔය වගේ chart එකට අදාළ data ටික වෙනස් කරා chart එක ඇඳුනා. මේක charts වලට මෙතනින් ගියේ නැතුවට අපි Excel ඉගෙන ගත්තාම Excel වලින් chart එක design කරලා copy කරන් ඇවිල්ලා Word එකේ paste කරන්නත් පුළුවන්. දැන් මේ විදිහට data ටික දාලා ඔයාලට පේනවා ඇති chart එක හැදිලා තියෙනවා. කලර්ස් වලින් පෙන්නනවා නේද ඉංග්‍රීසි සයන්ස් ICT ආදී වශයෙන් වර්ණ මේවත් වෙනස් කරන්න පුළුවන් මේවා ෆෝමැට් කරලා හදන්න පුළුවන් මේ කලර්ස් එහෙම මේ උඩ chart එකෙත් ආකෘතිය වෙනස් කරන්න පුළුවන් විවිධාකාර දේවල් ඇති මේ විදිහට බලන්න පුළුවන් අපිට ඒවා chart title එක මාරු කරලා බලන්න chart title එක double click කරලා වෙනස් කරන්න පුළුවන් මේ marks කියලා වගේ මොනවා හරි එහෙම දෙයක් මේකට ඇතුළත් කරන්න පුළුවන් මෙතන ඩබල් ක්ලික් කරලා මෙන්න මේ ටික සිලෙක්ට් කරලා
වෙනස් කරන්නයි තියෙන්නේ. ඔය වගේ මොනවා හරි අදාළ නමක් අපි දෙනවා. හරි ඕක තමයි chart කියන්නේ. insert වල තිබ්බේ. එතකොට chart කියන එකත් open වෙලා තියෙන්නේ. design එකේ මේ වෙලාවේ design එකේ මේ වෙලාවේ open වෙලා තියෙන්නේ මේක වෙනස් කරන්න ඕන නිසා. එතකොට ඔයාලට පේනවා ඇති දැන් මෙතන format කියලා ටැබ් එකකුත් තියෙනවා. design කියලා ටැබ් එකකුත් තියෙනවා. ඒ design එකට අමතරව මෙතන තවත් design ටැබ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් Word වල මේ ඉහත තියෙන tabs වලින් design ටැබ් එක මෙතන නිතරම දකින්න හම්බ වෙනවා. හැබැයි මේ අලුතින් chart එකක් හරි මේ වගේ දෙයක් insert කරාට පස්සේ අලුතින් තවත් design tab එකක් open වෙන්නේ ඒ අදාළ chart එකේ හෝ ඒ ඇති කරන object එකේ වෙනස්කම් ඇති කරන්නයි. ඒක ඒ වෙලාවට විතරයි අපි මේක අහකින් click කරාම ඒ design tabs නැති වෙලා යනවා. මේ chart එක click කරාට පස්සේ විතරයි ඒ object එකට changes ඇති කරන්න මේ විදිහට design tab එකක් එන්නේ. සහ format tabs එන්නේ. මොන මම අහකින් click කරාම ඒක නැති වෙලා යනවා. හරි. දැන් එතන අපි insert වල මේ කියන illustrations ඔක්කොම වගේ ගත්තා. මෙතන screenshot කියන එකකුත් තියෙනවා. බලන්න screenshot කියලාම වෙනම තියෙනවා. ඒකත් හරි ලේසි. මේ වෙලාවේ open වෙලා තියෙන software වල screenshots එයා මට අරන් දෙනවා. මේ තියෙන්නේ open කරලා තියෙන folders මොනවද කියන එක බලන්න. මෙතනත් මං open කරලා තියෙනවා right click කරලා see properties බලන්න see properties වල screenshot එක ගත්තා. මේ වෙලාවේ open කරලා තියෙන දෙයක් නේ. මෙතන zoom meeting එකක් open වෙලා තියෙනවා. zoom meeting එකේ screenshot එක. අන්න එහෙම අපිට දැන් insert එකෙන් මොන හරි දෙයක් ඇතුළත් කරන්න පුළුවන් කියන එක තේරෙනවා. right අපි අලුත් දෙයකට යමු. මෙතනින් එහාට ඒ තමයි table insert කරන එක. tables බොහෝ විට අපිට ඕන වෙනවා insert එකේදී. table ගිහිල්ලා මෙතනින් දෙන්න පුළුවන් table 1 2 3 4 5 6 7 8 9 10 columns 10ක් යනකම් දෙන්න පුළුවන්. 1 2 3 4 5 6 7 8 rows විදිහට row ඒ කියන්නේ පේලි 8ක් දක්වා මේක ඇතුළත් කරන්න පුළුවන්. මෙතනින් ඇතුළත් කරනවා නම් මෙතන ක්ලික් කරන්න විතරයි තියෙන්නේ ඒක ඇතුළත් වෙනවා. මීට වඩා ඕනේ වුණා නම් කොහොමද ඇතුළත් කරන්නේ? මම මේක මකලම දාන්නම්කෝ. insert එකට ගිහිල්ලා table කියලා ගිහිල්ලා insert table කියන එක මෙතනින් ගන්නේ නැතුව අපිට පුළුවන් insert table කියලාම දීලා මට ඕනේ columns ගානයි rows ගානයි මෙතන type කරන්න. මේ විදිහට type කරනවා. මට rows columns ඕනේ නම් 20ක්. මහ විශාල ගානක් නේද? rows ඕනේ 10ක් කියලා අතන දක්වලා තියෙන අගයන් වලට වඩා වැඩි අගයන් වලින් type කරලා ගන්න පුළුවන්. එහෙනම් මේ tables ඕන වෙනවනේ අපිට type කරගන්න ගියොත් මොනවා හරි time table උනත් ඒ වගේ දෙයක් type කරගන්න. දැන් මේ tables වලත් තියෙනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න. නිකම්ම නිකන් insert කරා වගේ නෙමෙයි. table එකේ design තියෙනවා මේ. table කියවන්න ලේසි කරන්න මෙන්න මේ වගේ ආකෘති ගොඩක් තියෙනවා. මෙතනින් ගොඩක් දෙනවා මේ වගේ දේවල් තියෙනවා. ඒ ආකෘති වලින් ඕනෙම එකක් අපිට තෝරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මුකුත්ම නැතුව table එක විතරක් ওই විදිහට ගන්න පුළුවන්. table borders තියෙන ලක්ෂණ වෙනස් කර හැකි මෙතනින් design එකට ගිහිල්ලා
මේ බෝඩර්ස් වල කලර් එක මොනවා හරි ෂේඩින් කොහොමද මේ ටේබල් එකේ ඊට පස්සේ මේකේ තියෙන ලයින් වර්ගය කොහොමද ඔන්න ඔය වගේ දේවල් ටිකක් තෝරන්න පුළුවන් මේ ලයින් වර්ගය කියන එක බලන්න මේ මම මේ ඩොටඩ් මේ ඩබල් ලයින් එකක් වගේ අරගෙන පෙන්නනවා මේක මෙහෙම නම් කර හැකි මේ ලයින් එක මෙතන ඔහොම කියලා ඔන්න ඔහොම කරලා සිලෙක්ට් කර කර ඒ වගේ දේවල් පවා මේක වෙනස් කරන්න අපිට අවශ්‍ය මොනවද ඕනෙම දෙයක් මේකේ තියෙනවා ඉතින් ඒක හොයාගන්න එක තමයි කරන්න ඕනේ වැඩේ තව බලමු අපි පෙන් කලර් කියලා අරගෙන මොනවා හරි මෙහෙම මේ දැන් මම ඩබල් ලයින් වදින්නේ මොකද මෙතන සිලෙක්ට් කරලා තියෙන්නේ ඩබල් ලයින් නේ ඩොටඩ් ලයින් දැම්මා ඔය විදිහට ගන්න පුළුවන් ටිකක් වෙලාව යනවා කියලා නම් පේනවා නේද රයිට් එතකොට මේ ටේබල් එකේ මොන හරි ටයිප් කරාට පස්සේ මෙතන ඉන්සර්ට් එකකින් ටේබල් එක අපි ගත්තේ ටේබල් එකේ අපිට පුළුවන් මෙන්න මෙහෙම ටයිම් ටේබල් එකෙත් මේ දේ ඕන වෙනවා ඉන්ටර්වල් එක ඔය වගේ මෙහෙම සිලෙක්ට් කරලා මේ සෙල්ස් ටික මේ තියෙනවා සෙල් කියලා අපි කිව්වේ කෝෂ රයිට් ක්ලික් කරලා මර්ජ් සෙල්ස් කරාම ඒ ටික එකට එකතු වෙනවා දැන් මර්ජ් වෙලා තියෙන්නේ දැන් ටයිම් ටේබල් එකක් එහෙම හදනවා නම් අපි ඉන්ටර්වල් ඔතන තමයි ලියන්න ඕනේ ඒක මර්ජ් කරලා තව නම් සෙන්ටර් කරන්න ඒ වගේ දේවලුත් කරන්න පුළුවන් මෙතන හෝම් ටැබ් එකට ගියාම ඒ වගේම මේ සිරස් තිරස් පැති දෙකටම අපිට පුළුවන් මර්ජින් කරන්න මර්ජ් සෙල්ස් මේ විදිහට කරන්නත් පුළුවන් ඒකෙත් මොනවා හරි ලිව්වොත් එහෙම ඒ ටෙක්ස්ට් එකේ විඩ්ත් එකට අදාළ විදිහට මෙතන හැදෙනවා ඔයගොල්ලෝ දැක්කා. ඒතර මර්ජින් කරන එකත් මම පෙන්නුවා. රයිට් ක්ලික් කරාම මම සෙල් එකේ මේ මෙතන තියෙනවා නේද ටෙක්ස්ට් ඩිරෙක්ෂන් කියලා. එතන ටෙක්ස්ට් ඩිරෙක්ෂන් තෝරනවා. බලන්න ටෙක්ස්ට් ඩිරෙක්ෂන් මෙතන දීලා තියෙනවා 1 2 3ක්. ඒ අදාළ ඩිරෙක්ෂන් එකක් තේරුවට පස්සේ ඒ ටෙක්ස්ට් එක ඩිරෙක්ෂන් එක මාරු වෙනවා. ඒ වගේ දේවලුත් ඕනේ වෙයි. වැඩක් කරගෙන යනකොට. තව තියෙනවා අපිට ටේබල් වල පුළුවන් මෙහෙම දැන් මේ සෙල් එකක් රයිට් ක්ලික් කරලා අපි හිතමු මෙන්න මේ හරිය සෙල් එකක් රයිට් ක්ලික් කරලා ස්ප්ලිට් සෙල්ස් කියලා ගන්න. ස්ප්ලිට් කරාම එයා අහනවා ස්ප්ලිට් කරනනේ බෙදන එක. number of columns මම කියන columns 3කට සහ row 2කට බෙදන්න කියලා. එතකොට මෙයා කළේ මෙන්න මෙතන මෙන්න මේ සෙල් එක ස්ප්ලිට් කරපු එක. අපි ස්ප්ලිටිං එක දැන් මෙතන ඉඩමදි නිසා ඈතට ගියානේ. අපි අලුත් ටේබල් එකක් අරගෙන ස්ප්ලිට් එක චෙක් කරමු. මෙන්න මේ වගේ පොඩි එකක් අරගෙන මෙහෙම අරගෙන මෙතන රයිට් ක්ලික් කරලා ස්ප්ලිට් කරන්න කියමු. රෝස් එකක් දෙමු යාට කොලම්ස් දෙකක් දෙමු. බලන්න ඒ තෝරලා තියෙන කෙනා විතරක් කොලම්ස් දෙකකට ස්ප්ලිට් වුණා. මම මේක අන්ඩු කරා. මෙතනින් අන්ඩු කරන්න තියෙන එක control Z දීලා අන්ඩු කරා. රයිට් ක්ලික් කරලා මම ස්ප්ලිට් සෙල්ස් මේක දානවා දැන් ටිකක් වැඩිපුර. එතන 4ට ස්ප්ලිට් වෙනවා ඔයගොල්ලන්ට පේනවා. මම නැවත අන්ඩු කරා. රයිට් ක්ලික් කරලා ස්ප්ලිට් එක අපි දීලා බලමු. 4ක් විතර දීලා මෙතනත් 2ක් විතර දීලා බලමු මොකද වෙන්නේ කියලා. ඔය විදිහට අදාළ විදිහට අපි කැමති විදිහකට සෙල් එක ස්ප්ලිට් කරගන්න පුළුවන්. කොටස් වලට බෙදා ගන්න පුළුවන්. ඒ ටික ඕන වෙනවා සාමාන්‍ය ටේබල් එකක් එක්ක වැඩ කරගෙන යනකොට.
හරි. එතකොට අපි ඉන්සර්ට් වල කතා කරා, tables කතා කරා, pictures මේ illustrations යටතේ තියෙන shapes, smart art සහ chart කියන ඒවා කතා කරලායි තියෙන්නේ. තව බැලුවොත් මේ ડોකියුමන්ට් එකට මොනවා හරි cover page එකක් ඇතුළත් කරන විදිහ cover page. මෙතන දීලා තියෙනවා cover pages වගේක්. ඒවෙන් කැමති cover page එකක් තෝරලා ගන්න පුළුවන්. මේවා එකක් ගමුකෝ අපි. එතකොට ડોකියුමන්ට් එකට cover page එකක් එනවා. අපිට මේ settings ටික වෙනස් කරලා මේ ડોකියුමන්ට් එක ගැන abstract එකක්, author ගේ නම, ඒ වගේ දේවල් වෙනස් කරලා මේ image එක වෙනස් කරලා ඒව ඇඩ් කරගන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු මේ blank page එකක්, page break එකක් වගේ දේවල් insert කරන්නත් පුළුවන්. අපිට නිතර ඕනේ වෙන දෙයක් බලලා. එහෙම ගත්තොත් අපි දන්නවා දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මගේ ICT tute එකක් වගේ දෙයක්. ඒකේ යටින් මම දානවා footers දානවා, headers දානවා. ඒ කියන්නේ හැම පිටුවකටම මොනවා හරි එකම දෙයක් ලියවෙන්න ඕනේ නම් මම footer එක දානවා. footer එකක් මම තෝරනවා මෙතනින්. මේ වගේ දෙයක් තෝරනවා. තෝරලා මෙතනින් ලියනවා. ඔහොම කරලා ලියන්න තියෙන්නේ. footer එකේ තියෙන වටිනාකම තමයි insert footer ගියාට පස්සේ මට මේක වෙනස් කරන්න පුළුවන් ඕනනම් ආයෙ සැරයක්. දැනට ඇති. මේකේ මගේ නමයි මම page number එක ඇතුළත් කරලා තියෙනවා. ඔයාලට පේනවා. මේකේ හැටි තමයි දැන් හැම පිටුවකටම එනවා ඒක. මේක නිකන් dim වෙලා පේනුනට මේක print එකේදී හොඳට තදට පැහැදිලිව පේන්න ගන්නවා. එතකොට හැම පිටුවකම footer එක automatically අපි හිතමු මේකේ මගේ මේ document එකේ pages 5යි තියෙන්නේ. pages 10ක් 15ක් 20ක් 400ක් 500ක් තිබ්බත් මේ හැම පිටුවකටම ඒ අපි add කරපු footer එක එනවා. insert කියලා ගිහිල්ලා මේ page number එක විතරක් ඇතුළත් කරන්නත් ක්‍රමයක් තියෙනවා, page number කියලා. ඒකෙන් පුළුවන් අපිට top of the page කියලා දැම්මොත් top එකෙත් left align වෙලා, center align වෙලා, right align වෙලා මේ ආදී වශයෙන් විවිධාකාර ක්‍රමවේද තියෙනවා. දැන් මම මේක select කරොත් එහෙම අර photo එක වෙනස් වෙනවා. මම ඒක දාලා තියෙන්නේ top කියලා. එහෙමනේ දැම්මේ. page number top of the page කියලා දැම්මේ. ඒ නිසා මගේ photo එක වෙනස් වුන්නේ නැහැ. හැබැයි මම bottom of the page දැම්මොත් එහෙම මේක අන්න එතකොට photo එක වෙනස් වෙලා ගියා. page number එක විතරක්ම නෙමෙයි මම මගේ නමත් මෙතනට දානවා නම් එතනදිම තෝරන්න ඕනේ. එතකොට ඒ විදිහට වෙනස් වෙයි. හරි. insert වලම page number, footer and header කියලා කොටස් තුනක් තියෙනවා. ඒ ටික තමයි අපි මේ කතා කරන්නේ. මේ header, footer, page number කියන ඒවා හැටි තමයි හැම පිටුවකටම automatically මේ ටික add වෙනවා. අපි මේ දාන footer එක, header එක add වෙනවා. මම මෙහෙම දෙයක් කරා. මම page එකේ header කියලා select කරලා මෙන්න මේ වගේ මොනවා හරි art එකක් දාන්න පුළුවන්. එතකොට අපිට මේ මෙතන නම් page number එකකුත් add වෙලා තියෙනවා දැන්. ඒක ඒ විදිහටම හැම පිටුවකටමත් එනවා කියන එක දැක්කා. එතකොට සමහරට ඔයගොල්ලෝ දැකලා ඇති මේ insert වල තියෙනවනේ shapes. ඒ shape එකක් දාන්න පුළුවන් මේ headers footers වලට. මම මෙහෙම දෙයක් පෙන්නන්නම්. insert වලටම ගිහිල්ලා header කියලා තෝරලා edit header කියන තැනට යනවා අපි. අලුතින් මේවා දාන්න හදන්නේ edit header. මේ remove headers කියන එක දාන්න. footer එකෙත් අපි remove footer කියන එක දාන්න. එතකොට දැනට තියෙන සියලුම footers and headers අයින් වෙනවා හැම පිටුවකම. ඊට පස්සේ මම යනවා insert එකේ headers වලට ගිහිල්ලා edit header කියන තැනට ගිහිල්ලා මම මෙන්න මෙතනින්ම insert එකට ගිහිල්ලා
shapes වලින් මෙන්න මේ වගේ shape එකක් ගන්නවා. අරගෙන ඔන්න ඔහොම මේක මං ඇන්දට මේක මං අඳින්නේ header එකේ දැන්. header එකේ ඇන්දට මම මේ විදිහට ලොකුවට ඇඳලා තියෙනවා. ඔන්න ඔහොම අඳිනවා බෝඩ් එකක් වගේ. මට මේක වෙනස් කරන්න පුළුවන් මේකේ settings තියෙනවා මේ හැම පිටුවකටම දැන් මේක add වෙනවා ඈ. මම මේ ඇඩ් කරපු තැන මේ ෂේප් එකේ තියෙන ෆීචර් එකක් මේ කර්ව් එක අඩු වැඩි කරන්න පුළුවන් විදිහ මම මේ පෙන්වුවේ මට ඕනේ වෙච්ච දෙයක් මේක මේ විදිහට මම හෙඩර් එකට ඇතුළත් කරලා මේ ෂේප් එක මම මේ ෂේප් එකේ මැද ඉවත් කරනවා ෆිල් කලර් එක ඉවත් කරනවා ලයින් කලර් විතරයි තියෙන්නේ දැන් මොකද උනේ එතකොට මම හෙඩර්ස් වලින් අයින් වෙනවා දැන් මෙහෙම අහකින් රයිට් ක්ලික් මෙහෙම අහකින් ඩබල් ක්ලික් කරාම හෙඩර් එකෙන් අයින් වෙනවා මම දාපු ෂේප් එක හැම පිටුවකම තියෙන්න ඕනේ ඔන්න ඔය වගේ එතකොටත් අපි මොන හරි ඩොකියුමන්ට් එකක් රිපෝට් එකක් වගේ දෙයක් ලියනවා නම් හැම පිටුවකටම මේ වගේ බෝඩර් එකක් එහෙම දාගන්න හිතනවා නම් ඔන්න දැන් මේක තමයි ක්‍රමය නැත්තම් පිටුවෙන් පිටුව ඇඳ ඇඳ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ එකම සෙටින් එක headers and footers භාවිතා කරලා මේ විදිහට insert කරගන්න පුළුවන්. ඉතින් අපි කතා කරා headers, footers and page numbers. තව දෙයක් දාමු. මෙන්න මෙතන text box කියලා තියෙනවා. text box එකක් අරගෙන මෙතන text box එකේ ආකාර කීපයක් තියෙනවා. මේ ඕනම එකක් අපි select කරලා ඒක ඇතුලේ අපිට අවශ්‍ය දේ ලියන්න පුළුවන්. මගේ ඉතින් ඔළුවේ තියෙන දේවල් නේ ලියන්නේ නේද? හරි දැන් මේ වගේ දේවල් ලියන්න පුළුවන් ටෙක්ස්ට් බොක්ස් එකක් විදිහට ටෙක්ස්ට් බොක්ස් එකේ වාසිය තමයි අපිට ටෙක්ස්ට් බොක්ස් එක උස්සගෙන යන්න පුළුවන් නේ තැනකට. ටෙක්ස්ට් බොක්ස් එක අරගෙන යන්න පුළුවන්. ටෙක්ස්ට් බොක්ස් එකක් කියන්නේ මේ වගේ ඔබ්ජෙක්ට් එකක්. ඒක ඇතුලේ ටෙක්ස්ට් එකක් ලියලායි තියෙන්නේ. එයාව ඕන තැනකට අපිට වෙනස් කරගෙන උස්සගෙන අරගෙන යන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒක තමයි ටෙක්ස්ට් බොක්ස් එකේ වාසිය. ඊළඟට ඉන්සර්ට් ටැබ් එක සම්පූර්ණයෙන් මම දැන් කතා කරා. ඊළඟට කියලා දෙන්න යන්නේ වැදගත්ම දෙයක් විදිහට මෙන්න මේ වර්ඩ් ආර්ට් එක ගැන. අපි වර්ඩ් ආර්ට් එකක් දාමු අපේ සබ්ජෙක්ට් එකට. මෙතන වර්ඩ් ආර්ට් කියලා තියෙනවා එක එක විදිහවල් තියෙනවා මේ. මම මේකට කැමතියි. තෝරනවා එක. දැන් මෙතන ලියන්න තියෙන අපේ ටෙක්ස්ට් එක. මම ලියන information and communication technology. මම කියලා ලිව්වා. මේකට කියන්නේ word art කියලා. මේකත් දැන් සිලෙක්ට් කරාම ඔයාලට පේනවා මෙතන format text එකක් format කියලා ටැබ් එකක් එනවා. ඒ ටැබ් එකෙන් word art එකත් අපිට දැන් change කරන්න පුළුවන්. අපි ඒකට කැමති නැහැ මේකටයි කැමති ආදී වශයෙන් මොනවා හරි attractive විදිහකට මේ text එක ඉදිරිපත් කරන්න තමයි word art තියෙන්නේ. ඒක වටිනවා එතකොට අර normal text එකකට වැඩිය text box එකකට වැඩිය වෙනසක් කරලා පෙන්වන්න පුළුවන් කියන එකයි කියන්නේ. මේවා එකක් දාමු නේද? මම දාන්න පුළුවන්. ඒකෙත් ෆෝමැට් වල තියෙනවා යම් යම් වෙනස්කම් shape effects තියෙනවා. මේ වගේ දේවලුත් ඇතුළත් කරලා බලන්න පුළුවන් අපිට. ත්‍රීඩී rotation
ඒවා හැම එකම පාවිච්චි කරන්න පුළුවන් වට නෙමෙයි. සුදුසු එකක් විතරයි අපි යොදා ගන්න ඕනේ. 3D කරන විදිහක් නේද? shape outline, shape fill ඒ colors වෙනස් කරන්න පුළුවන් විදිහ බලන්න. ඒ වගේ settings ගොඩක් මේකෙත් format කරන්න තියෙනවා. හරි දැනට අපි මෙතනින් මේ විදිහේ දෙයක් තෝරලා shape effects no කරලා මම දැන් ওই විදිහට තියන්නම්. නැත්නම් ඒක එතනට සුදුසු නෑ කියලා හිතෙච්ච නිසා මම ඒක ආපහු වෙනස් කරේ. insert tab එකේ තවත් මොනවද පේන්න තියෙන්නේ? word art හැරුණාම text box තියෙනවා, තවත් objects කියලා එහෙම තියෙනවා. object text from file ඒ විදිහේ දේකුත් තියෙනවා. insert කරන්න පුළුවන් මොන හරි file එකකින් අපිට දැන් මේකේ මොනියම් හෝ නොදන්න tool එකක් තියෙනවා නම් කරන්න තියෙන එතනට පොඩ්ඩක් mouse එක ලං කරන්න. එතකොට ඒ mouse එක ළඟ එනවා tool tip එකක්. tool tip එකෙන් අදහස් කරන්නේ මොකද්ද මේ tool එකෙන් කරන්නේ කියලා දෙනවා. Insert an embedded object such as another Word document or an Excel chart. මොන හරි object එකක් insert කරන්න පුළුවන් වෙනත් document එකකින්. file එකකින් text එක අරගන්න පුළුවන්. ඒ ආදී වශයෙන් දේවල් ටිකක් මෙතන තියෙනවා.